සුබදසන සිදු වෙනාට ඉතින් අපි වැඩේ ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ දැන් ඔයා දන්නවා අපේ ආර්ථික විද්‍යාව වැඩසටහන ඇතුලේ මේ වෙද්දි 2024 පන්තියේ දවස් දෙකක් අවසන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අද මේ අපි කතා කරන්නේ තුන්වෙනි දවස. හරි. ඒතකොට පළවෙනි දවස් දෙක ඇතුලේ අපි මොනවද කරේ? ඒ දේවල් එක්ක අපිට ඉස්සරහට මොනවද තව කරන්න තියෙන්නේ? ඒ දේවල් ගැන පොඩි පැහැදිලි කිරීමක් ඔයාලට කරලා අද දවසේ වැඩේ අපි ආරම්භ කරනවා. මේ ගිය සතියේ කරපු මාතෘකාවක් ඔයාලට පිටිපස්සේ පේන්නේ අපි ගිය සතියේ අන්තිමට වැඩේ ඉවර කරේ මෙන්න මේ යථානුරූපී ප්‍රකාශන, අග්මතානුරූපී ප්‍රකාශන, ඊට පස්සේ මෙන්න මේ සාර්වාර්ථික විද්‍යාව සහ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන කොටස් වලින්. ඒතොර ඒකෙන් තමයි අපි ගිය සතියේ වැඩසටහන අවසන් කරේ. ඒතොර අපි අද එතනින් එහාට අඩියක් තියන්න යන්නේ ඔයගොල්ලෝ ගෲප් වලට PDF එකක් ලැබිලා ඇති. හරි මොකද හේතුව මේ දවස්වල දන්නවා තෙල් ප්‍රශ්නෙත් එක්ක කුරියර් සේවාවන් කරගෙන යන්න විදියක් නැතුව තියෙනවා. නමුත් අපි විකල්පයක් යොදනවා ටියුට් එක එවන්න පෝස්ට් කරලා එවන්න විදියට. එතකන් තමයි PDF එකක් දීලා තියෙන්නේ. කියන්නේ මුල් කොටස් ටිකට අදාළ PDF එකක් ඔයගොල්ලෝ ගෲප් වල ලැබිලා තියෙනවා. ඒතකොට මේ මුල අපි කතා කරපු දේවල් ටිකට අදාළව දේවල් ඔයාගේ ටියුට් එක PDF එකක් විදියට දැන් ඔයගොල්ලෝ ගෲප් වල ලැබිලා තියෙනවා. හැබැයි ඉතාමත් ඉක්මනින් සෑහෙන ඉක්මනින්ම ගෙදරට ටියුට් එක ලැබෙන්න වැඩ සලස්වනවා. මොකද මේ දවස්වල දන්නවා රටේම ඉන්ධන අර්බුදයක් තියෙනවා. ඒක එක තමයි පොඩ්ඩක් ගැටලු වෙන විදිහ. හැබැයි පෝස්ට් කරන වැඩේ අපි ඉක්මනින්ම කරනවා. හරි ඒක නිසා ටියුට් එක ගැන ගැටලුවක් තියාගන්න එපා. අපි අද වැඩේ ඉස්සරහට යනවා සහ තව කාරණා දෙකක් ඔයාලට කියන්න තියෙනවා. එකක් මම ඔයාලට කිව්වා එදා ඉකෝන් පන්තිය දවස් 3ක් ගියාට පස්සේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. දැන් අද අපි තුන්වෙනි දවසේ ඉන්නේ. හරි. ඒ කියන්නේ එහෙනම් ලබන සතිය කියන්නේ අපිට ඒතකොට ලබන සතිය ඉකෝන් පන්ති දෙකක් තියෙනවා. ඒ කියන්නේ සෞන්දර්ය තියෙන පන්තියට අමතරව තව ප්‍රශ්න පත්‍ර පන්තිකුත් ඕගලන්ට ආරම්භ වෙනවා. ඒ කියන්නේ ඉකෝන් තීරි පන්තිට අමතරව අපි කරන්නේ යන පේපර් ක්ලාස් එක. ඒ කියන්නේ සතියේ කොහොමද මම කියවනේ ඉකෝන් පන්ති දෙකක් තියෙනවා කියලා. එකක් අපේ තීරි පන්තියේ අනිත් එක අපි කතා කරන ප්‍රශ්න පත්‍ර පන්තියේ. ඒතොර මේ පන්ති දෙකම ලබන සතියේ ඉඳලා යනවා. ඒතොර එක පන්තියක් කියන්නේ මේ පන්තිය සාමාන්‍ය විදියට අපි සමුදු උදේ දාන්නේ. මම මේ සමුදු උදේ 10 වෙලාව ගත්තේ ගොඩ දිනෙක උදේ පාන්දර සමහර ළමයි කැමති නෑ කියලා දාලා තිබ්බ නිසා මම 10ට ගත්තේ. ඒතකොට 10 12 වෙලාව අපි පාසල් ආරම්භ වෙනකන් කියන්නේ ඉස්කෝලේ පටන් ගන්නකම් මේ සමුදු උදේ 10 12 වෙලාව ඔයගලගේ පන්තියට තියාගමු. ඊට පස්සේ පේපර් ක්ලාස් එක හැබැයි වැටෙන්නේ රාත්‍රී කාලේ. හරි මම ඒක දැනුවත් කරන්නම් කොහොමද කියලා. අනිත් එක තව ගොඩ දෙනෙක් අහපු කතාවක් BS පන්තිය කවද්ද පටන් ගන්න කියලා. පන්තිය හෙට පටන් ගන්නවා. මම වෙලාව ඔයගලන්ට දැනුවත් කරන්නම්. මොකද කරන්ට් යන වෙලාවේ දේවල් එක්ක පොඩ්ඩක් බැලන්ස් කරලා ඒක පොඩ්ඩක් හවස හෝ රාත්‍රී කාලේ තමයි තියෙන්නේ. මම ඒක ගෲප් කරා අද දවසේ ක්ලාස් එකත් එක්ක කතා කරලා ඒක දැනුවත් කිරීම කරන්නම්. ඒක BS කරන ළමයිගේ පණිවිඩය දුන්නේ සහ ඔයගලන් BS කරන යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒක දැනුවත් කරන්න. ඒක තමයි ඒකේ පළවෙනි පන්තිය. ඒකට ඒක ඉඳලා තමයි ඒකේ වැඩ මුල සිට පටන් ගන්න. හරි. දැන් අපි යමු ආර්ථික විද්‍යාව පැත්තට. දැන් ඔයාලට මම කියලා තියෙනවා අපිට පොත් තුනක් ගන්න ඕනේ. හැබැයි මම කිව්වට අත්‍යවශ්‍ය වෙන්නේ දැනට පොත් දෙකක් විතරයි. හැබැයි පොත් හතරක් ඕනේ පේපර් ක්ලාස් එකත් එක්ක. හැබැයි ලබන සතිය වෙනකොට අර පේපර් ක්ලාස් එකේ පොත අපිට ගන්න අවශ්‍ය වෙනවා. මොකද හේතුව අපි ලබන සතියේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. හරි. ඒ කියන්නේ මම කිව්වා ඉකෝන් තීරි පන්තිය දවස් 3ක් ගියාට පස්සේ ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ වෙනවා කියලා. ඒතර මේ අපි ඉන්නේ අද තුන්වෙනි දවසේ. ඒතර අද දවසේ අපි කතා කරලා ඉවර වෙන තැනට වෙනකම් ප්‍රශ්න ඇතුළත් පේපර් ක්ලාස් එකක් ඔයාලා ලබන සතියේ වැඩෙනවා. හරිද? මම ඒක දැනුවත් කරන්නම් වෙලාවල් ටික. ඒතර මේ වෙලාවල් වලට ඔයා අනුගත වෙන්න ඕනේ. මොන හරි ප්‍රශ්නයක් වුණොත් වීඩියෝ බලන විදියට මේ වැඩේ හදා ගන්න ඕනේ. සහ මේ දවස් ටිකේ කරපුවා නම් මම YouTube එකේ දාලා තියෙනවා. හැබැයි ඉස්සරහට ඔක්කොම ටික එහෙම YouTube දාන්නේ නැහැ. ඔයාලට වෙබ්සයිට් එකෙන් බලන්න විදියට තමයි සකස් කරන්නේ. මුල් පන්ති ටික නිසා තමයි වෙබ්සයිට් එක දාන්න නැතුව YouTube එකටම දැන් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. accounting කොන් night city කරාට අවුලක් නැහැ නේද කියලා. කිසි අවුලක් නැහැ. හරි. ඉතින් ඒක සම්පූර්ණ වගේ නිදහස තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මෙතන ඉන්න අයට මේ සබ්ජෙක්ට් තුන කරන්න කියලා. හැබැයි ඔයාට මම අර දැත් ඔය කතාව කිව්වා. ඔයා හැම වෙලේම සැලසුමක් ඇතුව වැඩ කරන්න. මොකද ඔයාට පේනවද මේ රටේ තියෙන තත්ත්වය. හරි මේ තියෙන තත්ත්වය උඩ අපි මේ කාලේ හරි දේවල් කරේ නැත්නම් අපිත් ඉවරයි. හරි. දැන් මේ රට ඉවර වෙලා ඉඳින් නැත්නම් කතාව. ඒකයි ගොඩ ගන්නවා කියන්නේ ලේසි පාස්සක් යන්නේ තව මාස 3-4ක් යද්දී අපි දන්නේ මොනව වෙයිද කියලා. දැන් සරලව ගියොත් එහෙම දැන්ටත් අපිට රටේ ආර්ථිකය කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ. හරි. ඒක නිසා මම ඒක කියන්නේ ඔයා මේ අවුරුදු දෙක ඔයාට සමහර විට ඔයා හිතනවට වඩා ලොකු කට්ටක් ගන්න වෙයි. හරි. ඉතින් රටේ ආර්ථිකය පැත්තෙන් රටේ ජීවත් වෙන්න අමාරුයි. ඒතර මේ දේවල් වලට අපි මුහුණ දෙන්න. හරි කොහොම හරි මුහුණ දෙන්න විදිහේ සැලසුමක් හදාගන්න සහ ආයේ කන කට්ට අනාගතේට ප්‍රතිඵලදායකයක් වෙන්නත් ඕනේ. නැත්නම් වැඩක් නෙවෙයි. අපි මෙච්චර කට්ටක් කාලා දැන් මේ කාලේ මෙච්චර අමාරු ඉගෙනගෙන. හරි. ඒ ඇත්තටම එන දුකක් විඳලා ඉගෙනගෙන ඉස්සර අම්මලා කියනවා අපේ කාලේ මෙහෙමයි
ඔයාලට මෙහිම සැප තියෙනවා දැන් ඒකත් දැන් ඒකේ අනිත් පැත්ත තමයි දැන් වෙලා තියෙන්නේ. ඒතකොට ඔයාට දැන් පොඩ්ඩක් ඊට වඩා අමාරු කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයා දැනගන්න ඕනේ මම අර විෂයන් තුන අහන ළමයිට හැමදාම කියන්නේ ඔයා සැලසුමක් ඇතුව විෂයන් තුන ගන්න. හරි? දැන් පුතෙක් අහලා තිබ්බම නේද පුතෙක් අහලා තිබ්බා විෂයන් තුන accounting econ ICT කරාට ප්‍රශ්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ සැලසුම ඒකත් එක්ක හදාගන්න. ඔයා ICT තෝරගත්තේ මොන හරි හේතුවක් එක්කනේ. ඒතර ඔයා මොකද්ද එතනින් එහාට කරන්නේ? හරිද? ඒ වගේ පොඩි ප්ලෑන් එකක් එක්ක කරන්න. මොකද ඔහේ වැඩ කරන්න පුළුවන් කාලෙක නෙමෙයි අපි ඉන්නේ. ඒ ලෙවල් කරලා බලලා ඊට පස්සේ මොකක් හරි කරමු. අන්න එහෙම කාලෙක නෙමෙයි අපි මේ ඉන්නේ. අපිට දැන් ඉඳන් හොඳ ප්ලෑන් එකක් තිබිය යුතුයි. අනිත් එක මම නිකන් ඔයාට සරල දෙයක් කියන්නම්. ඔය ඉන්න ගමන් මොන හරි කියන්නේ මේ පොර දේවල් වලට අහු වෙන්න එපා. ඉන්න ගමන් ඔය පොඩ්ඩක් ඔය ඔන්ලයින් සමහර සයිට්ස් තියෙනවා පොඩි පොඩි ඒවා ඔය මොනවා ටයිප් කරලා දීලා කීයක් හරි ඩොලර්ස් ටිකක් ගන්න අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. හරි මම ඉස්සරහට ඔයගලන්ට ඒව ගැන ඔන්න දැනුවත් කිරීම කරන විශේෂයෙන් BS පන්තියේ බිස්නස් ගැන අපි කතා කරනවා. ඒතොර එහෙම දවසකට මම BS කරන්න නැති ළමයිට ආරාධනා කරන්න ඔයගොල්ලොත් ඇවිල්ලා චුට්ටක් ඒවා ඒ දවසට එන්න. හරි මොකද මම BS පන්තියේ කරන් යනකොට අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් පොඩි පොඩි බිස්නස් ඒ කියන්නේ මම කියන්නේ මේ සල්ලි ගොඩක් හම්බ කරන එකක් ගැන නෙමෙයි කියන්නේ. අර කීයක් හරි පොඩි මුදලක් ඔයාට අඩු ගන්න අපි හිතමු මාසේ රුපියල් 2000 3000 හරි ඔන්ලයින් කීයක් හරි එනවනේ. ඉතින් මේ වගේ දේවල් ටිකක් ගැන මම හිතන් ඉන්නවා මේ දවස්වල අපේ පන්ති වල කතා කරන විශේෂයෙන් BS පන්ති වල. ඒතර BS කරන්නේ නැති ළමයිට මම එහෙම දෙයක් කතා කරන දවසට දැනුවත් කරන්න. ඇවිල්ලා චුට්ටක් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. හරි මොකද ඉස්සරහා කාලේ හරි අමාරුයි. හරි. ඉතින් අපිට ඒක නිසා ඒවට අනුගත වෙන්න වෙයි. අනිත් එක මම කිව්වේ අර විෂයන් තුන තෝරන්නේ හැම වෙලේම මේ අවුරුදු දෙක කරන වැඩෙන් අනාගතයේ ප්‍රතිඵලදායක වෙන විෂයන් තුනක් තෝරගන්න ඔයාලට සැලසුමක් ඇති. හරි. මොකද එක විෂයක්වත් නරක විෂයක් නෙමෙයි. හැබැයි Tamanට සැලසුමක් ඇති වුණේම තෝරගන්න. හරි මොකද දැන් ඔය අහන විෂයන් එකක්වත් හොඳ නෑ කියලා එහෙම විෂයක් නෑ. හරි ඔක්කොම විෂයන් ප්‍රයෝජනවත්. හරි හැබැයි ඔයාගේ සැලසුම ඒ විෂයන් වලට අනුව ඉස්සරහට යන්න. හරි මොකද නැත්තම් බහුතරයක් දෙනා accounting econ BS කරාට එහෙමම කරන්න ඕන කියලා එකක් නෑ. හරි තමන්ගේ සැලසුම් වෙනස් නම් ඒකට අනුව යන්න පුළුවන්. හරි දැන් පාඩම පැත්තට එමු. දැන් මේකේ මම ඔයාලට කිව්වා අපි අර ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක් කියලා. ඒතර මුලින් ඉඳලා අපි ඒවා ඉගෙන ගත්තර සමාජ විද්‍යාව ස්වභාව විද්‍යාව කියන තැන ඉඳලම මේවත් මේ මුල කතා කරමු මම ටක් ගාලා ඔයාලට මතක් කරන්නේ. මෙන්න මේ ස්වභාවික විද්‍යාව තමයි ඔයා ඕඩර් වලින් ඉගෙන ගත්තේ. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියන තුනක් ඔයා ඉගෙන ගත්තේ. ඒ ඇවිල්ලා ස්වභාවික විද්‍යාව. හරි හැබැයි අපි මේ ඉගෙන ගන්නේ සමාජ විද්‍යාව මම ඔයාලට කලින් මතක් කරා. හරි සමාජ විද්‍යාව කියන්නේ මොකක්ද? සමාජ ජීවත් වෙන මිනිස්සු හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීම. මේ දේවල් අපි කලින් සතිවල සාකච්ඡා කරා. ඒතර මම මේ පොඩ්ඩක් මේ මතක් කරන්නේ. මේ ආර්ථික විද්‍යාවේ ඉදිරිපත් කරපු නිර්වචන අපි ඉගෙන ගත්තා. හරි මේ පොදු නිර්වචනයක් කතා කරා. මම මේකට අමතරව තව නිර්වචනයකුත් කතා කරනවා. හරි ඊට පස්සේ මේ ඇඩල් ස්මිත් ගැන අපි කතා කරා ආර්ථික විද්‍යාව පියා. හරි ඇඩල් ස්මිත් හරි යාගෙන ඊසතිය මම කතා කරා. මේ සිලබස් එක ගැන ඔයාලට කියලා දුන්න මොනවද ඔයගොල්ලෝ විෂය නිර්දේශය තියෙන්නේ. දැන් මේවා කාට හරි ගැටලුවක් තියෙන දරුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන් අපේ වීඩියෝ දෙක දාලා තියෙන්නේ. ඒක බලන්න. මේ අපි හැමදේම කතා කරපුවා මේ වන්ට පෙන්නන්නේ. හරි ඊට පස්සේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එකකින් අපිට තියෙන වැදගත්කම මොනවද මේකෙන් ඔයාලට ලැබෙන්නේ. ඒතර මේ දේවල් ගැන තාම අවබෝධයක් නැත්නම් අපේ පරණ වීඩියෝ දෙක අනිවාර්යෙන් බලන්න. මොකද අද දවසේ අපි හිතමු අලුතින් පන්තිට ආව කෙනෙක්. හරි අද අලුතින්ම පන්තිට ආව කෙනෙක් නම් අනිවාර්යෙන්ම පරණ වීඩියෝ දෙක බැලිය යුතුමයි. හරි මොකද හේතුව අද අපි දැන් අර දැන් මේ ඉලල් කරනවා කියන්නේ පන්ති එක දවසක් හරි වැඩක. හරි ඔයා එක දවසක ඉඳලා අනිත් දවසට එනකොට ලොකු වැඩ ප්‍රමාණයක් කරලා තියෙන්නේ නැත්නම් ලොකු ප්‍රමාණයක් කරේ නැතත් කරපු චුට්ට හරි වැඩක. හරි දැන් අද අපි විශේෂයෙන් මම අද කරන කොටස සෑහෙන්න වැදගත් කියන්නේ ඔයාගේ සිලබස් එකේ මම මෙන්න මෙහෙම එකක් ඔයාලට පෙන්නන්නම්. හරි පොඩ්ඩක් බලමු මම කියන කතාව. ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ගත්තම. හරි අපි මේක ගත්තම ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ගත්තම මම මේක ඔයාලට කියනවා. හරි ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ගත්තම මේකේ මම කියනවා 70%ක්. හරි 70%ක්ම අපිට තියෙන්නේ තියරි කොටස්. හරි මේ සිලබස් එක ඇතුලේ 70%ක්ම අපි තියෙන්නේ මොකද්ද මේකේ තියරි කොටස් තියෙන. ඒ කියන්නේ තියරි පාඩම් කරන්න තියෙන්නේ. හරි විවිධ සංකල්ප අර අපි සතියේ ඉගෙන ගත්තේ යථාභූත ප්‍රකාශන, අත්මතාභූත ප්‍රකාශන, ඊට පස්සේ සාර්වාර්ථික විද්‍යාව, සූක්ෂම ආර්ථික විද්‍යාව මේ වගේ තියරි තමයි අපිට 70%ක් තියෙන්නේ. හැබැයි පුතේ මේක ඇතුලේ 30%ක් අපිට ගණන් පැත්ත තියෙනවා. හැබැයි ගණන් කියන බය වෙන්න එපා මේ A level combined නෙවෙයි තියෙන්නේ. හරි. අපිට ගණන් කියන්නේ පොඩි පොඩි සමීකරණයක් හදාගන්න, ප්‍රස්ථාරයක් ඇඳගන්න. ඉතින් ඕව බැරුව අපිට අනාගතේ ජීවත් වෙන්න බෑ. හරි. ඒක නිසා අපි ආර්ථික විද්‍යාව කරනකොට ඒක ඇතුලේ පොඩි පොඩි ගණිත කර්ම නැත්නම් අපි කියන මේ ප්‍රස්ථාරයක් ඇඳගන්න, විචල්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධයේ සමීකරණකින් පෙන්නන්න.
ඉතින් අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් ඔයාට මේ විෂය නිර්දේශ ඇතුළේ තියෙනවා. ඒතකොට අන්න ඒකට පදනම දාන එක. ඉතින් මෙන්න මේ කොටසට අදාළව අපි මම කිව්ව 130ක් ගණන් තියෙනවා කියලා. මෙන්න මේ 130ට පදනම තමයි අද දවසේ අපේ මේ ආර්ථික විද්‍යාව තුන්වෙනි වැඩසටහනින් කරන්නේ. ඒක නිසා මම කියනවා අද දවසේ පන්තිය හරි වැදගත්. විශේෂයෙන් සිලබස් එකේ තියෙන ඉස්සරහ පාඩම් වල. හරි මොකද ඔයා මේ ආර්ථික විද්‍යාව හැඳින්වීම නැත්නම් අපේ පළවෙනි එකේ නම ආර්ථික විද්‍යාව හැඳින්වීම. නැත්නම් අපි කියනවා ආර්ථිකයක් හැඳින්වීම කියලා. ඒතර මේ පළවෙනි පාඩම ඇතුලේ මේ අද ඉගෙන ගන්න කොටස මේ තුන්වෙනි දවසේ අපි අද තුන්වෙනි දවසේ මේ තුන්වෙනි දවසේ ඉගෙන ගන්න කොටස ඔයාගේ සිලබස් එකේ මම පෙන්නන්න අවශ්‍ය වෙන පාඩම් ටික. ඒක නිසා මේක හරි වැදගත් දවසක් අද මේ ටික හරියටම ඉගෙන ගන්න මම මේක පෙන්නන්න මෙන්න මේ සිලබස් එකේ තියෙන දෙවෙනි පාඩම. අනිවාර්යෙන් ඕනේ අද කරන කොටස. හරි. තුන්වෙනි පාඩම අනිවාර්යෙන් ඕනේ අද කරන කොටස. හරි. හතරවෙනි පාඩමේ චූටි කැලලක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තම ආයි මෙන්න මේ 8 වෙනි පාඩම වගේ එනකොට හරි 9 වෙනි පාඩම් ඉතින් මේ වගේ පාඩම් වලට අද අපි කරන කොටස පදනම් වෙනවා. ඉතින් අද පොඩි කොටසක් වඩු ගන්න. නමුත් ඒ කොටසෙන් තමයි මේ විශේෂයෙන් මේ 2 සහ 3 දෙවෙනි පාඩම අතර තුන්වෙනි පාඩම සම්පූර්ණයෙන්ම අද මේ කරන කොටසත් එක්ක තමයි පදනම් වෙන්නේ. ඒක නිසා අද කොටස හරියට ඉගෙන ගත්තේ නැත්නම් මුලින් ඉඳලා මේ ටික හරියට කරගත්තේ නැත්නම් ඉස්සරහ පාඩම් වලට යද්දි වැඩේ අමාරු වෙනවා. එහෙනම් දැන වලේ වැටෙන්න එපා. අද පොඩියට සරලව කියලා දෙන දේවල් ටික ලේසියෙන් හරියට ඉගෙන ගන්න. ගෙදර වැඩ ටිකක් දෙනවා. ඒ ගෙදර වැඩ ටික හරියට කරන්න මට මතකයි. ඒ සතියේ මම ගෙදර වැඩක් දුන්න ගොඩක් ළමයි මට කරලා දාලා තිබ්බා. ඒතර මේ වැඩේ කරපු නැති අයත් අනිවාර්යෙන්ම ඒක මට කරලා දාන්න. මොකද ළමයි මං හිතන්නේ 20ක් විතර වගේ තමයි මට එව්වේ. හරි. ඒතර මේ වැඩේ කරපු නැති අය අනිවාර්යෙන්ම කරලා එවන්න. මං ගිය සතියේ කිව්වා රටේ ආර්ථික වර්ධනේ අවුරුදු 10ක් විතර තිස්සේ කොහොමද හැසිරුනේ? ඒ හැසිරීමේ ඒ කාලවල තිබු විශේෂ දේවල් මොනවද? ඒ දේවල් තුප්පක් වාට හොයලා හදන්න කියලා සමහර ළමයි ලස්සන ඒවා හදලා තිබ්බා. ඉතින් මම ඒවා හොඳම ඒවා ටිකක් පොඩ්ඩක් දානවා ඔයගලන්ට බලන්න අනිත් ළමයිටත්. එකිනෙක එළිය වැඩි වුණා වගේ ඒක ළමයි මේ අර කැම් එක එකපාරට ફોකස් වෙනවා සමහරලාට ඒකයි අනිත් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ පාටත් එක්ක වෙනස් වෙනවා එළිය ගැන වැඩි හිතන්න එපා ඒක නිසා. හරි බලමු ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් YouTube channel. YouTube channel එක කියන්නේ මේ ඕගලන්ට group වලට වීඩියෝ එකක් දාලා තියෙනවා. මට චුට්ටක් මෙසේජ් එකක් දාන්න කාටද වීඩියෝ එකක් නැත්නම් මෙන්න මේ අද අලුතෙන් ආපු කෙනෙක් නම් මෙන්න මේ නම්බර් එකට මම මෙසේජ් එකක් දාන්න මම වීඩියෝ ටික කරනවා ඒක මම channel එකට බලන්න. හරි ඒකට අපි දාලා තියෙනවා පළවෙනි වීඩියෝ දෙක අපේ මන්ත්‍රී කරපු මේ නම්බර් එක කවුරුද දාලා නැත්නම් ඒක දාගන්න හරි. දැන් මම කිව්වා මේ සිලබස් එක ඇතුලේ අපිට තියෙනවා තියරි කොටස් 70%. හරි එහෙනම් ගණන් පැත්තකුත් තුට්ටක් තියෙනවා ගණන් කියලා මම කිව්වා අය වෙන්නේ බා මේ A level maths නෙවෙයි හරි O level වල ඉගෙනගත්ත සමීකරණ තියෙන පොඩි පොඩි ඒවා පදනම් කරගෙන චූටි වැඩ ටිකක් ඔය ප්‍රස්තාරයක් ඇද ගන්නවා වගේ පොඩි වැඩ ටිකක් අපිට තියෙනවා කරන්න. හරි ඉතින් ඒව තමයි මේ 130 ඇතුලේ තියෙන්නේ. හරි දැන් මම යනවා වගේ ටියුට් එක. දැන් මම මේ ටියුට් එක තාම ඔයා දැකලා නැහැ මම PDF එක විතරයි ඔයගලන්ට දාලා තිබ්බේ PDF එකේ තිබ්බ කොටස් ටික ඔයා අනිවාර්යෙන් පාඩම් කළ යුතුයි. අද මම ඔයාලට පෙන්නනවා මෙතනින් එහාට අපි යන ටියුට් එකේ කොටස් ටික මේ ටියුට් එකේ ඉක්මනින් ඔයාගේ අතට ලැබෙනවා. ඔය තාම දරුවන්ට මේක ලැබිලා නැති නිසා මම ටියුට් එක ඔයාලට මේකෙන් පෙන්නන්නම්. හැබැයි මේ කොටසත් ඔයගලන්ට ගෲප් වලට දානවා. හරි ඒ කියන්නේ දැන් මේ සතියේ රෙන් කරපු එක දැන් ගෲප් වලට දාලා තියෙන්නේ. කාටරි හම්බුනේ නැත්නම් මට කියන්න. දැන් අපි අද යන්න හදන්නේ මෙන්න මේ කොටස. හරි මම කිව්වර ගණන් පැත්ත චුට්ටක් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ සිලබස් එක ඇතුලේ තියෙන ගණිතමය කොටස් ටිකට අපි පොඩි පදනමක් ගන්න යනවා. ඒක නිසා අද මේ කරන පැය දෙක අතිශයින් වැදගත්. හරි 12 වෙනකම්ම මේක ඉඳලා හොඳට මේ කොටස් ටික අහගෙන ඉඳලා හොඳට මේක ඉගෙන ගන්න. ඒතර වැඩේ හරි ලේසි. විශේෂයෙන් ඉස්සරහා පාඩම් වලට මේ කොටස් ටික හරි වැදගත් වෙනවා. හරි. එහෙනම් අපි මේ කොටසට කෙලින්ම යමු. මම අර අභිමතාන් රූපී අතාන් රූප ප්‍රකාශන සාර්වාර්ථික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව මම හිතනවා මේ ටික හොඳට පාඩම් කරලා ඇති කියලා. මම ඒ ටික නැවත අද මතක් කරන්න කියේ නැහැ. හේතුව අපිට මේ වැඩේට පොඩ්ඩක් කාලය ගත වෙනවා. ඒතර අපි පරණ වැඩේ එක ගොඩක් වෙලා ගත කරොත් අපිට මේ වැඩේට වෙලා මදි වෙනවා. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලෝ යථාරූපී අග්මතාරූපී ප්‍රකාශන සාර්වාර්ථික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව හොඳට පාඩම් කරලා ඇති. මොකද ලබන සතියේ පේපර් ක්ලාස් එකේදී ඕකේ ප්‍රශ්න තියෙනවා. හරි. දැන් පේපර් ක්ලාස් එක කියන්නේ මේ සමහර අය බය වෙනවා. එහෙම මේ ඔයාට තනියෙන් ලියන්න දෙන එකක් නෙමෙයි මුල් පේපර් ක්ලාස්. හරි. මාත් එක තමයි උත්තර ලියන්නේ. ඒක නිසා බය වෙන්න එපා. ඒත් පේපර් ක්ලාස් එක කියන්නේ ඔයත් එක්ක මම ප්‍රශ්න දීලා ඒ ප්‍රශ්න වල උත්තර සාකච්ඡා කරන එක. නැත්නම් සමහර ළමයි පේපර් ක්ලාස් කියව බය වෙනවා. ඒක මම එහෙම කිව්වේ. ඒතොර ඒකේ වෙන්නේ මම ඔයාලට පේපරේ දෙනවා. මමම උත්තරේ කියලා දෙනවා. මමම උත්තරේ කියනවා. ඔයා ලියනවා. ඒක ඔයා උත්තර ලියන්න ඉගෙන ගන්නවා. ඒක තමයි පේපර් ක්ලාස් එකේ වෙන්නේ. ඒක නිසා ඒක නෑ බයක් තියාගන්න එපා. හැබැයි පාඩම් කරලා ඉන්න. හරි පාඩම් කරලා ආවට පස්සේ
ඒ වැඩේ වල ගොඩක් සාර්ථකයි. හරි. දැන් බලමු මොකද්ද මේ අපි කරන්න යන්නේ අධ්‍යයනයේ ප්‍රවේශය සඳහා අවශ්‍ය වෙන මූලික දැනුම කියලා පොඩි මාතෘකාවක් වාට තියෙනවා. ඒක ඇතුලේ ලස්සන වචනයක් තියෙනවා විචල්ය නැත්නම් මේ වේරියබල් එකක්. හරි. මම ඔයාලට එදත් මේ කතාව කිව්වා. එයි මම මේ සිංහල එකත් එක්ක ඉංග්‍රීසි එක දෙන්නේ. පාඩම් කරගන්න. හරි. මොකද හේතුව අපි A level පුතේවා සිංහල මීඩියම් කරාට ඔයාලට කවදාවත් එතනින් එහාට යනකොට මේ සිංහලෙන් මේව ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. හරි. ඔයා කැම්පස් එකකට ගියොත් හරි මොනව රාජ්‍ය හෝ පෞද්ගලික හෝ මොන විදියට උසස් අධ්‍යාපනයට ගියත් ඔයාලට සිංහල මීඩියම් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි. ඒක නිසා අනිවාර්යෙන්ම මේ සිංහල වචනත් එක්ක දෙන ඉංග්‍රීසි එක දැම්ම පාඩම් කරගන්න. හරි. ඒක ඔයාලගේ පැත්තෙන් මේ වැඩේ කරලා තියෙන ඒක ඔයාලට අනාගතයේ වෙනුවෙන් වැදගත්. හරි. ඒක සිංහල එකත් වෙන විචල්යක් කියනකොට වේරියබල් එකක්. හරි. දැන් මේ වගේ අඩු ගන්න එහෙම උඩට දාගන්න. හරි. මම කියන මෙහෙම කතාවක්. දැන් අපි හිතමු ඔයා ඉන්න ප්‍රදේශෙට දැන් හොඳට පායලා තියෙන්නේ කියලා. හරි හොඳට හම්බුනේ. හරි. මම කියනවා ඔයා ඉන්න ප්‍රදේශෙට දැන් හොඳට පායලා තියෙන අවුව හොඳට පායලා හරි අවුව වැටිලා තියෙනවා. හරි. එකපාරට වහින්න ගන්න. කියලා හිතන්නකො. හරි හොඳට හංගින්න. මම කිව්වා මොකද්ද ඔයා ඉන්න ප්‍රදේශේ. හරි. කොහේ වුණත් ඒ ප්‍රදේශෙට අපි හිතමු දැන් හොඳට පායලා තියෙන්නේ. හරි. හොඳට පායලා තියෙන්නේ. හැබැයි එකපාරට ටිකක් වෙලා යනකොට වහින්න පටන් ගන්නවා. කියලා හිතන්නකො. වෙනස් වීමක්. හරි. වෙනස් වීමක් නෙවෙයි. ඇයි පායලා තිබ්බා එකපාරට වහින්න පටන් ගත්තා අන්න වෙනස් වුණා. හරි. ඒතර මම ඔබ දැන් ලියන්නකො මේ. හරි පොඩ හොඳට බලන්න මම කියන්නේ මේ වැදගත් කොටසක් කතා කරන්න යන්නේ. එහෙනම් මම කිව්ව පළවෙනි කතාව මොකද්ද? ඔයාගේ පැත්තට එකපාරට වහින්න කියලා. හරි. අපි දාමු වැස්සක් ඇදලා තියෙනවා. හරි වැස්සක්. එකපාරට වහින්න ගත්තා. කියන වැස්සක් ඇදලා තියෙනවා. හරි ඊට පස්සේ හරි අපි හිතමු දැන් ඊයේ උදේ වෙද්දි පෙට්‍රල් රුපියල් 420 මිලියන හරි හැබැයි ඒක 470 දක්වා වැඩි වුණා. හරි දැන් මම කියුවා නන්දර දෙක. දැන් පොඩි කතා දෙකක් කිව්වා. එකක් හොඳට පායලා තිබ්බා. හොඳට පායලා තිබිලා එකපාරට වහින්න පටන් ගත්තා. හරි හොඳට පායලා තිබ්බා. හැබැයි එකපාරට වහින්න පටන් ගත්තා. එහෙනම් වෙනස් වීම. හරි ස්වභාවධර්මයේ වෙනස් වීමක් වෙලා. හරි ඊට පස්සේ මම කියනවා මෙතන මේ ඊයේ ඇතර පෙරේද වෙනකම් පෙට්‍රල් ලීටරය තිබ්බේ 420යි. දැන් මේක 470 50කින් වැඩි වුණා. නේ 470 නේ 50කින් වැඩිවීමක් වුණා. sorry 400 ඔව් හරි. හරි අපි හිතමු 470 කියලා හරි. ඒතර 470ක් වුණා. හරි කියලා හිතන්න. දැන් එතකොට මෙතන බලන්න මේ වැඩිවීම ඔයාට රුපියල් ගානකින් මෙතන පෙන්නන්න පුළුවන්. මිල රුපියල් 420 තිබ්බේ. දැන් මම දාන්න මේක රුපියල් කියලා. රුපියල් 420 තිබ්බ එක අපි ගම 470ක් වෙනවා. හරි. දැන් අතන මේ දෙකේම වෙලා තියෙන්නේ වෙනස් වීමක්. හරි දැන් බලන්න පළවෙනි උදාහරණේ මම දීප එක එකපාරට වැස්සක් ආවා. හරි පායලා තිබිලා එකපාරට වහින්න ගත්තා. වෙනස් වීමක් වෙලා තියෙනවා. හරි. ඒ වගේම තමයි මේ මිල රුපියල් 420ක් කියලා තිබ්බ පෙට්‍රල් ලීටරේ 470ක් වුණා කියලා හිතන්නකො. ඒකත් වෙනස් වීමක්. හරි. ඒතර ඒකත් වෙනස් වීමක්. ඒතර අපි මේ විචල්‍යයක් නැත්තම් වේරියබල් එකක් කියලා කතා කරන්නේ වෙනස් වීමක් ගැන. හැබැයි ආර්ථික විද්‍යාවේදී මේ වේරියබල් එකක් නැත්තම් විචල්‍යයක් වෙන්න නම් මේ වගේ වෙනස් වෙලා විතරක් මදි. හරි. ඒ වෙනස් වීම අපිට පුළුවන් වෙන්න ඕනේ සංඛ්‍යාත්මකව ගණනය කරන්න. හරි. හොඳට අහගෙන ඉන්න මොකද්ද මම කිව්වේ? ආර්ථික විද්‍යාවේදී විචල්‍යයක් වෙන්න නම් විචල්‍යයක් නැත්තම් වේරියබල් එකක් කියලා අපි කිව්වා. එහෙනම් ආර්ථික විද්‍යාවේදී විචල්‍යයක් වෙන්න නම් හොඳට ඔළුවට දාගන්න වෙනස් වෙලා විතරක් මදි. හරි. දැන් වැස්ස ඇදවෙච්ච එකත් වෙනස් වීම. ස්වභාවධර්මයේ වෙනස් වීමක් වෙලා. හරි. හැබැයි ඉකෝන් වල අපි නැත්තම් ආර්ථික විද්‍යාවේදී අපි කියනවා විචල්‍යයක් නෙමෙයි මෙයා. හරි. ඒකට හේතුව මෙයා වෙනස් වුණාට මේක අපිට සංඛ්‍යාත්මකව මනින්න බෑ. හරි. හැබැයි මෙතන මේ පෙට්‍රල් ලීටරේ වෙනස් වෙන එක අපිට සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් අන්‍යයා විචල්‍යයක්. හරි. පෙට්‍රල් ලීටරේ මිල වෙනස් වීම මොකක්ද වෙන්නේ? සංඛ්‍යාත්මකව අපිට මනින්න පුළුවන්. ඒක නිසා අපි යාට කියනවා විචල්‍යයක් කියලා. හරි. එහෙනම් මොකක්ද විචල්‍යයක් කියන්නේ? අපි කියනවා වෙනස් වන ඒ වෙනස් වීම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් දෙයක්. හරි. මොකක්ද විචල්‍යයක් වෙන්නේ? වෙනස් වෙන්න ඕනේ. ඒ වගේ මේ වෙනස් වීම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට මේකත් වෙනස් වීමක්. හරි. අපි හිතමු යාළුවෙක් එනවා කිව්වද අපි හිතමු වත් එක සෙල්ලම් කරන්න කියලා අපි මෙච්ච එක ගහන්න. යාළුවෝ එනවා කිව්වා. එනවා කිව්වට ආවේ නෑ. වෙනස් වීමක්. හරි. හැබැයි අපිට සංඛ්‍යාත්මකව මනින්න බෑ. හැබැයි කඩේට යනකොට බත් පැකට් එක ඊයේ තිබ්බේ 300යි දැන් අද 330ක් වෙලා කියලා හිතන්න. ඔයා කිය 330ක්වත් නෑ කියලා කොහෙවත්. හරි. අපි හිතමු නිකන්. හරි 110කින් වැඩි වෙනවා කිව්වොත්. හරි. ඒතර 300යි. අන්න අද කඩෙන් බත් එක ගන්න නැති 330ක් වෙලා. හරි. ඉතින් එතකොට වෙනස් වෙලා
ඒ වෙනස් වීම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. හරි. එහෙනම් ආර්ථික විද්‍යාවේදී විචල්‍යයක් කියන්නේ අන්න ඒ වගේ දේවල්. හරි. එහෙනම් ආර්ථික විද්‍යාවේ විචල්‍යයක් කියන්නේ මොකද? ඔයත් කතා කරන්නේ මේ ඔන්ලයින් පන්තියක් හැමදේම සාර්ථක වෙන්නේ. පොඩ්ඩක් ඔයා කතා කරන්න පන්තියේ කියන්නේ මේ අයිෆෝන් කරලා කතා කරන්න කියලා මම කියන්නේ. ඔයා ඉන්න තැන ඔයා හැමදේම පන්තියේ කරන්න වටපිටාව හදාගන්න පොඩ්ඩක් ඔයාට කතා කරන්න පුළුවන්. එහෙම තමයි ලැජ්ජ වෙන්න දෙයක් නෑ. හරි. ගෙදර කට්ටිය ඔයා මං කියන ඒවාට උත්තර දෙන්න කතා කරන්න. ඒතොර එහෙම වුණොත් මේක හරි සාර්ථකයි. හරි. මොකද දැන් මේ කාලේ ගත්තම ඇත්තටම සාර්ථකම ක්‍රමයේදී ඔන්ලයින් පන්ති. දැන් ෆිසිකල් ක්ලාස් එකකට මේ දවස්වල අපිට යන්නවත් විදියක් හරි දෙන්නේ නැහැ. ඒක නිසා ඉතින් ඔයා මේ තෝරගත්ත වීඩියෝ වල හොඳයි. ඒතර ඒ විදියත් එක්ක අනුගත වෙන්න. හැබැයි ඒ විදිය සාර්ථක වෙන්න පොඩි පොඩි ටෙක්නික්ස් තියෙනවා පාවිච්චි කරන්න ඕන. හරි. මොකද සමහර ළමයි ඉන්නවා මේ ක්‍රමය ඇතුලේ හරිම අසාර්ථක. හරි. හැබැයි ඒ අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුව එයා අර පන්ති උගන්වන ගුරුවරයා එක්ක සම්බන්ධ වෙලා නැහැ. හරි. ඒ කියන්නේ ඔයා මම කතා කරනකොට ඔයා ඔය නිකන් අහන්නද ටික වෙලාවකින් ඔයා දන්නේ නැහැ මොනවද කියලා ඔයා නිදාගෙන ඉන්න. හරි. ඒක එහෙම වැඩක් නෑ ඒක. හරි. මං කිව්වේ හැම වෙලේම අර අරමුණ ඔළුවේ තියාගන්න. අපි ඉන්නේ අමාරු කාලෙක. එහෙනම් මේ අවුරුද්ද එක අපි හරියට වැඩ කරේ නැත්නම් අපේ ඉදිරිය තවත් අමාරු වෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ කැපවීමෙන් ඔය වැඩේ කරන්න. හරි. ඒතකොට අඩු ගානේ මේ ඉන්න රේකුත් යන්න හරි බැරි. හරි. ඒකටත් ඉතින් ඔයාට වටිනකමක් තියෙනවා. මෙන්න නැතු ඉතින් යන්න බෑ. ඔයා කොහෙවත් ගන්නේ නැහැ. ඔයාට වටිනකමක් නැහැ. ඒක නිසා මේ අවුරුද්ද එක කැපවීමෙන් වැඩේ කරන්න. ඒකට අර පොඩි පොඩි ටෙක්නික්ස් පාවිච්චි කරන්න පන්තියට දැන් මම විචල්යක් ගැන කියනවනේ. ඔයත් කියන්නේ. විචල්යක් කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා. ඒ වෙනස් වීම සංඛ්‍යාත්මක මනින්න පුළුවන්. අන්න ඒක තමයි විචල්ය. හරි. එහෙමද වෙනස් වීම සංඛ්‍යාත්මක මෙන්න එක දෙයක් විචල්යක් ඒ ආයි කීකිරීම කටපාඩම් කරන්න යන්න එපා. හරි. එහෙම කටපාඩම් කරන එකක් නෙමෙයි ඒ ලෙවල් කරනවා. හරි. ඒ ලෙවල් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා කියන්නේ ඊරවෙත් බිහි වෙලා වැඩක් නෑ. මොකද ඊරවෙත්ට කවදාවත් තනියෙන් හිතලා තීරණයක් ගන්න බැහැ. යාර මොනවද කියන දේක් කියනවා. ඒ වගේ තෝවා එහෙම කෙනෙක් වෙන්න එපා. මේක නිකන් කටපාඩම් කරගන්න යන්න එපා. හරි. හැම වෙලෙම Tamanට දෙයක් හිතලා කරන්න පුළුවන් තත්ත්වෙට මේ දැනුම වාගේ ගොඩනගින්න ඕනේ. එහෙනම් දැන් මොකද්ද විචල්යක් කියන්නේ? වෙනස් වෙනවා. හරි. මම උදාහරණයක් කිව්වා මේ වැස්සා හැබැයි වෙනස් වුණා. හැබැයි අපි ඒක විචල්යක් කියන්නේ. ඒකට හේතුව අපිට ඒක සංඛ්‍යාත්මකව මනින්න බෑ. එහෙනම් මොනවද විචල්යක් කියන්නේ? වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වීම සංඛ්‍යාත්මක මනින්න ඕනවත් කියන්නේ. විචල්යක් කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා. ඒ වෙනස් වීම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. අන්න එතකොට ඒක විචල්යක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවේ දින විචල්යක් වෙන්නේ මොනවද? මේවා ටියුට් එකේ තියෙනවා. මේ කොටසත් ඔයාලට PDF කරලා එවනවා දැනට. මොකද ටියුට් එකකට ඇවිත් නැති නිසා ඔයාලා නිර්වචනේ වෙනස් වීම සංඛ්‍යාත්මකව මෙනෙහි හැකි දෙයක් විචල්යක් ලෙස නම් කරේ. හැබැයි අපි අදට මේක පොතේ ලියනවා. හරි. ඔයාගේ තීරි පොත ගන්න අදට. හරි. තීරි පොත ගන්නවා අතට හරි තීරි පොත අරගෙන මාතෘකාව දාන්න විචල්‍ය අතර සම්බන්ධ නැත්නම් විචල්‍ය කියලා මාතෘකාවක් දාගෙන. හරි. අපි අද මේවා ලියලා ගණන් හදන එකයි. හරි. ප්‍රස්තාවය මතින් තියෙන ඒක නිසා අපි මේ පොඩි පොඩි දේවල් ටික අද ලියා ගන්නවා. ලියලා පොඩි ගණන් ටිකක් අද හදනවා. හරි. ඒක නිසා මේ ටියුට් එක වල හම්බ වෙනකන් දැනටම පොඩ්ඩක් මේවා ලියලා කරන්න ඕනේ. මොකද පුත්ම ලියන්න නැතුව ඉතින් එහෙම වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා මාතෘකාවක් දාගමු විචල්‍ය අතර සම්බන්ධය. හරි. විචල්‍ය අතර සම්බන්ධය කියලා කට්ටිය මාතෘකාව දාලා වැඩේ පටන් ගමු. හරි. එහෙනම් ඔළුවේ තියෙන්නේ මොකද්ද විචල්යක් කියන්නේ? වෙනස් වෙනවා. හරි. අනිවාර්යෙන් විචල්යක් කියන්නේ වේරියබල් එකක් කියන්නේ වෙනස් වෙන දෙයක්. හැබැයි ආර්ථික විද්‍යාවේ විචල්යක් කියන්නේ මොකද්ද? වෙනස් වෙන ඒ වගේම මේ වෙනස් වීම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් දෙයක්. හරි. වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම මේ වෙනස් වීම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් වෙනවනේ. අන්න එදාට අපි එයාට විචල්යක් කියලා කියනවා. හරි. ඩබ්ලියු නිර්වචනේ. කට්ටියම ස්ලයිඩ් එකේ තියෙනවා. වෙනස් වෙන හරි විචල්යක් කියන්නේ මොකද්ද කියලා අපි කියන්නේ යන්නේ. මොකද ගණන් පැත්ත පොඩ්ඩක් අද කතා කරන්නේ. හැබැයි ලේසි. හරියට ඉගෙන ගත්තොත් හරිම ලේසි. ඒක නිසා මුලින් ඉඳන් හරියට ඉගෙන ගන්න. හරි. ඩබ්ලියු විචල්ය කියන එක යටතේ ස්ලයිඩ් එකේ තියෙනවා වෙනස් වීම සංඛ්‍යාත්මකව මෙනෙහි හැකි දෙයක් විචල්යක් ලෙස නම් කෙරේ. හරි. අපි ලියමු ටක් ගාලා විචල්යක් කියන්නේ මොකද්ද කියලා. වෙනස් වීම සංඛ්‍යාත්මකව මෙනෙහි හැකි දෙයක් විචල්යක් ලෙස නම් කෙරේ. හරි. ටක් ගාලා ලියගමු කට්ටිය. මේකම පාඩම් කරගන්න. හරි. විචල්යක් කියන්නේ මොකද්ද එහෙනම්? වෙනස් වෙනවා. වෙනස් වීම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. හයිලයිට් කරගන්න මේක දෙක. වෙනස් වීම සංඛ්‍යාත්මකව මෙනෙහි කියන එක. හරි. නිර්වචන ලිව්වා. හයිලයිට් කරගන්න වෙනස් වීම සංඛ්‍යාත්මකව මෙනෙහි හැකි. හරි. වෙනස් වීම සංඛ්‍යාත්මක මෙනෙහි කියන එක හයිලයිට් කරගමු. මොකද ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කතාව. හරි. වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වීම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් වෙන්නත් ඕනේ. එතකොට අපි යාට විචල්යක් කියලා කියනවා. හරි. බලන්න තියෙන උදාහරණ මිල තියෙනවා. ආදායම දැන් මිල වෙනස් වීම අපි පෙට්‍රල් මිල වැඩි වීම, පාන් ගෙඩිය ගාන වැඩි වීම,
පත් පැකට් එකේ ගාන වැඩි වීම ඉතින් අපිට සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. ඒක නිසා මිල කියන්නේ විචලනය. හරි. මොකද මිල වෙනස් වීම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් නිසා. අපේ ආදායම. හරි. දැන් ආදායම ගිය මාසෙට වඩා මේ මාසේ අපි හිතමු 10000කින් වැඩි වුණා කියලා. ඉතින් අපිට සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. හරි. එහෙනම් ආදායම කියන්නේ අපිට මොකද්ද? විචලනයක් වෙනවා. හරි. එහෙනම් මිල වගේම ආදායමත් අපිට විචලනයක්. හරි. එහෙනම් භාණ්ඩේ මිල කියන එක අපිට විචලනයක්. ඊට පස්සේ ආදායම අපිට විචලනයක්. හරි. ඉතුරු ඔය ගිය මාසෙට වඩා මේ මාසේ 1000ක් වැඩිපුර ඉතුරු කළා. හරි නැත්නම් ගිය මාසෙට වඩා 500ක් අඩුවෙන් ඉතුරු කළා. ඒකත් අපිට සංඛ්‍යාත්මකව ඉන්න පුළුවන්. ගිය මාසෙට වඩා වැඩියෙන්ද කරේ අඩුවෙන්ද කරේ. ඉතින් අන්නේ ඉතුරු ප්‍රමාණය අපිට කොච්චරද කියලා මනින්න පුළුවන්. ඒක නිසා අපි කියනවා මේක විචලනය. හරි. එහෙනම් විචලනය කියන්නේ මොනවද? වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වීම ඒ වගේම සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් වෙන්නත් ඕනේ. හරි. එහෙනම් උදාහරණ තියෙනවා. මිල ආදායම ඉතුරුම් වගේ. හරි උදාහරණ අපි දාගමු මිල ආදායම ඉතුරු. හරි මිල ආදායම ඉතුරුම් කියලා අපි උදාහරණ ටික දාගමු. භාණ්ඩ එක මිල වෙන්න පුළුවන්. පාරිභෝගිකගේ ආදායම වෙන්න පුළුවන් අපි. හරි නැත්නම් පුද්ගලයාගේ ආදායම වෙන්න පුළුවන්. හරි පුද්ගලයාගේ ඉතුරුම් වෙන්න පුළුවන්. ඒව අපිට වෙනස් වීම කොච්චරද කියලා සංඛ්‍යාත්මකව මනින්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ විචල්‍ය අතර තියෙන සම්බන්ධතා දෙක. හරි විචල්‍ය ගත්තම අපි විශේෂයෙන් ආර්ථික විද්‍යාවේදී හැම වෙලෙම කතා කරන විචල්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධය. හරි. අපි විශේෂයෙන් ආර්ථික විද්‍යාව විෂයේදී මේ විචල්‍ය වලට උගන්වන්නේ මේ විචල්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධය ඔයාලට තේරුම් ගන්න අවශ්‍ය නිසා. හරි. මේ විචල්‍ය කියන කොටසෙන් වැඩි පටන් ගන්නේ මේ විචල්‍ය දෙකක්. හරි. ඒ කියන්නේ දැන් මිල කියන්නේ එක විචල්‍යයක්. හරි. ආදායම කියන්නේ එක විචල්‍යයක්. ඉතුරුම් කියන්නේ තවත් විචල්‍යයක්. හරි. දෙන්නේ වගේ විචල්‍ය දෙකක් අතර මොකක්ද තියෙන රිලේෂන්ෂිප් එක නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන සම්බන්ධය මොකක්ද කියන එක හරියට අඳුරගෙන ඒක විශේෂයෙන් ප්‍රස්තාරයක පෙන්වන්න සමීකරණයක් හදලා පෙන්වන්න ඒ සමීකරණය පාවිච්චි කරලා විවිධ තීරණ ගන්න. ඉතින් ඔය දේවල් අපි කරන්න සිද්ධ වෙනවා අපිට. හරි. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔයාලට මේ විචල්‍ය කියන එක අපි උගන්වන්නේ. හරි. එහෙනම් වැඩේ හොඳට අහගෙන ඉන්න. අපි බලමු මොකක්ද විචල්‍යයක් කියන්නේ කියන එක අපි කතා කරා. දැන් මේ විචල්‍ය අතර තියෙන සම්බන්ධතාව ඔයාලට කියලා දෙන්න යන්නේ හොඳට අහගෙන ඉන්න වැඩේ. හරි. මම ගන්නවලු පිටුවක් මේකට පොඩි ගිහිල්ලා මම ඔයාලට කියනවා මෙහෙම කතාවක්. හරි අපි හිතමු මාළු බිල. හරි. මේ මාළු බිල ගත්තම ඔයා දන්නවා මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ කියලා ගෙවල් වලට ගිහින් මාළු ප්‍රමාණය ඉස්සරහින් යනකොට දැනෙන්න අඩු වෙලා ඉන්නේ. හරි. උදාහරණයක් ගත්තම මාළු බිල අනිත් පැත්තේ මාළු බිල. එක පැත්තට දානවා මාළු බිල අනිත් පැත්තේ මාළු බිල. මම යම් උදාහරණයක් වලට පෙන්නන්න. හරි. දැන් ඔයාලට දැනටත් අවබෝධයක් තියෙනවා මේ මාළු වල මිල ගණන් ගැන මේ දවස්වල අපි ගත්තම මාළු බිලත් එක්ක සමහර ගෙවල් වලට මාළු ගෙයින්නෙම නැතුයි. ඒ තරම් ගණන්. හරි. දැන් අපි හිතමු මාළු මිල මෙහෙම තිබ්බේ කියලා. අර උදාහරණයක්. මම කියනවා මාළු මිල මේ කිලෝ එකක් අපි හිතමු 500යි කියලා. හරි. කිලෝ එකක් හරි 500ක් හරි 500 තිබ්බේතර අපි හිතමු අපි මාළු කිලෝ 5ක් ගේනවා කියලා. හරි. මේ කිලෝ එක අපි හිතමු කිලෝමීටර් 500ක් කියලා දැන් කිලෝමීටර් 1000ක් විතර යනවා දැන් මේ 1000ක් වෙනකොට අපි හිතමු අපි කියන්නේ දැන් කිලෝ 3යි. හරි. ඒ කියන්නේ ඔයාලට තේරෙනවද දැන් මෙතන මාළු මිල කියන දේ වැඩි වෙනකොට හරි මාළු මිල කියන දේ වැඩි වෙනකොට අනිත් පැත්තේ මාළු ඉල්ලුම් මොකක්ද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. අන්න විචල්‍ය දෙකක්. එක විචල්‍යයක් මේ මාළු මිල. අනිත් එක මාළු ඉල්ලුම. හරි. ඒ බලන්න මට කියන්න අවශ්‍යුනේ මෙතන මම ඔයාලට පෙන්නන්න යනවා විචල්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධතාවය. හරි. විචල්‍ය දෙකක් අතර තියෙන සම්බන්ධතාවය කියන්නේ මෙතන මාළු වල මිල වැඩි වෙනවා. හරි මාළු වල මිල වැඩි වෙනකොට මාළු ඉල්ලුම් මොකක්ද වෙලා තියෙන්නේ? අපි කියන අඩු වෙනවා. හරි. දැන් මෙතන මේ උදාහරණ දිහා දැක්කම පේනවාට මාළු මිල කියන්නේ එක විචල්‍යයක්. මාළු ඉල්ලුම කියන්නේ අනිත් විචල්‍යයක්. හරි. ඒතර මාළු වල මිල කියන හරි මාළු වල මිල කියන විචල්‍ය වැඩි වෙනකොට මාළු ඉල්ලුම කියන විචල්‍ය අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? එයා අඩු වෙලා. හරි. දැන් අපි කියනවා නම් මෙතන මාළු මිල කියන විචල්‍යයයි මාළු ඉල්ලුම කියන විචල්‍යය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. බලන්න මම කියපු කතාව ප්‍රතිලෝම. බලන්නට ඒක තේරෙනවද කියලා? මම කියනවා මේ විචල්‍ය දෙක අතර තියෙන ප්‍රතිලෝම. ප්‍රතිලෝමයි කියන්නේ එකක් වැඩි වෙද්දී අනික අඩු වෙනවා. හරි මම කියනවා මේ දෙන්න අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. දැන් මේක හොඳට ඉගෙන ගන්න. හරි හොඳට මේක අහන් ඉන්න. මොකද්ද මේ කියන්නේ කියන්නේ? හරි. ඒතර මාළු මිල කියන්නේ එක විචල්‍යයක්. මාළු ඉල්ලුම කියන්නේ තවත් විචල්‍යයක්. මොකද මේ දෙන්න විචල්‍ය කියන්නේ. මේ දෙන්නම වෙනස් වෙලා තියෙනවා. හරි. ඒ වගේ මේ වෙනස් වීම වලට සංඛ්‍යාත්මක බලා ගන්නත් පුළුවන්. දැන් මාළු වල මිල 500 තිබ්බ එක 1000ක් වෙනවා කියන්නේ 500කින් වැඩි වෙලා අන්න වෙනස් වෙලා සංඛ්‍යාත්මක බලන්න පුළුවන්. හරි. මාළු ඉල්ලුම ගත්තම 5 තිබ්බ එක 3ක් වෙලා වෙනස් වෙලා සංඛ්‍යාත්මක බලන්න පුළුවන්. හරි. එහෙනම් මිල වැඩි වෙනකොට
මේ පැත්තෙන් ඉල්ලුම මොකක්ද වෙලා තියෙන්නේ? අඩු වෙලා. එහෙනම් මිල කියන විචල්්‍ය වැඩි වෙනකොට ඉල්ලුම කියන විචල්්‍ය අඩු වෙලා. හරි. එහෙනම් එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. හරි. නැත්නම් අපි කියන විචල්්‍ය දෙක යන්නේ දෙපැත්තට නම් එකෙක් වැඩි වෙද්දී අනික අඩු වෙනවා. හරි. එකෙක් අඩු වුණොත් අනික වැඩි වෙනවා. හරි. අන්න එහෙම යනවා නම් අපි ඒගොල්ලන්ට කියනවා මේ විචල්්‍ය දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. මොනලෝමද කටින් කියන්න ඕන ප්‍රතිලෝම සම්බන්ධය. හරි. ඒතකොට මේව මේ මම කිව්ව කතා කරන්න කියලා හැම වෙලේම පන්තිය ඇතුලේ වයින්නකොට උත්තර දෙන්න කතා කරා. හරි මම කියන දේ ආයි කියන්න. හරි. ඒතකොට එහෙම තමයි වැඩේ සාර්ථක වෙන්නේ. හොඳට ඉගෙන ගන්නවා කියන්නේ එහෙම. හරි. ඒතකොට එහෙනම් හැම වෙලේම හිතන්න මොකද්ද මේ කරන්නේ? ඒක ඔයාලට කතා කරන්න අවස්ථාවක් ආවම කතා කරන්න. එහෙනම් මෙතන ප්‍රතිලෝම සම්බන්ධයක්. ප්‍රතිලෝමයි කියන්නේ ඇයි? මේ මිල කියන විචල්්‍ය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ඉල්ලුම කියන විචල්්‍ය අඩු වෙලා එකක් වැඩි වෙද්දී අනික අඩු වෙලා. හරි. අපි ඒකට කියනවා මොනලෝම සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. කියන මේ විචල්්‍ය දෙක අතර තියෙනවා අපිට ප්‍රතිලෝම සම්බන්ධතාව. හරි. මිල කියන විචල්්‍ය වැඩි වෙනකොට අනිත් පැත්තෙන් ඉල්ලුම කියන විචල්්‍ය අඩු වෙනවා. අපි කියන එතන තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. හරි. ඊට පස්සේ මම තව උදාහරණයක් කියන්නම්. මම කියන මේක ආදායම ඉතුරුම. හරි. මම මේකට ගන්න එක විචල්්‍යයක් ආදායම අනිත් විචල්්‍ය මම ගන්නවා ඉතුරු. හරි. කලින් අර උදාහරණ වලත් මේක කියනවා. හරි අපි හිතමු ආදායම ඉතුරුයි. දත් උදාහරණේ. ආදායම 10000යි කියලා හිතන්න. ආදායම 10000ක් වෙනකොට මෙයා 2000ක් ඉතුරු කරනවා. හරි. අපි හිතමු ආදායම 20000ක් වෙලා කියලා. ඔන්න මෙයා 4000ක් ඉතුරු කරනවා. හරි බලන්න දැන් ආදායම ඉතුරුමිය අතර මොකක්ද තියෙන සම්බන්ධය කියලා. හොඳට බලන්න. ආදායම කියන විචල්්‍ය දැන් මේක විචල්්‍යයක් වෙන්නේ වෙනස් වී ඇත. හරි විචල්්‍යයක් කියන්නේ ඒක වෙනස් වෙලා තියෙනවා. හරි. විචල්්‍යයක් කියන්නේ ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් ආදායම වෙනස් වෙලා ආදායම වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඉතුරුමුත් වෙනස් වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ආදායම කියන්නේ විචල්්‍ය. ඔව් එකිනෙක උත්තරේ දාලා තියෙන දෙට්ට විතර ආදායම කියන්නේ විචල්්‍ය. ඉතුරුම් කියන්නේ විචල්්‍ය. මොකද ආදායම කියන විචල්්‍ය වැඩි වෙනකොට ඉතුරුම් කියන විචල්්‍යෙත් වැඩි වෙනවා. හරි. එහෙනම් මෙතන මොනලෝම සම්බන්ධයක් තියෙන්නේ? උත්තරයක් දාලා තියෙනවා දරුවේ. ඒක හරි. මෙතන තියෙන්නේ අනුලෝම සම්බන්ධ. මේවා ගන්න ළමයි ඉන්න පුළුවන්. හරි. හැබැයි මම මේ පොඩි දේ ඉඳලා කියලා දෙන්නේ මෙතන ඉන්න පුළුවන් මේ දේවල් ගැන මුකුත්ම දන්නේ නැතුව. හරි. ඒ නිසා මේව දන්න කට්ටිය තව ටිකක් තමන්ගේ දැනුම නිශ්චිත කරගන්න අනිත් අය මේක හරියට ඉගෙන ගන්න. හරි. ඒ වගේ මුලින් ඉගෙන ගන්න කට්ටිය අද මේක හරියට ඉගෙන ගන්න මේව දන්න දරුවෝ තමන්ගේ දැනුම නිශ්චිත කරගන්න හැම වෙලේම අර නිහතමානී වෙන්න. තමන්ට මොනවා දෙයක් පුළුවන් නම් හොඳයි. ඒක නියමයි උත්තර දෙන්නේ වගේ වෙලාවට. හැබැයි තව මොන හරි මේකෙන් දෙයක් ඉගෙන ගන්න තියනවා කියන දෙයින් ඉන්න. හරි. ඒ ලෙවල් සාර්ථක වෙන්නේ නැහැ. හරි. ඒ ලෙවල් කාලේ අපි හිතමු ආ මේක හොඳටම දන්නවා. හරි. අනුලෝම ප්‍රතිලෝම කියන බව හොඳටම දන්න කෙනෙක්. හැබැයි මේක ඇතුලේ මොනවා හරි දෙයක් ඇති වර්තාව අලුතින් ඉගෙන ගන්න. හරි මොකද අපි සියල්ල දත් දෙන්නේ ඒක නිසා. දැන් අපි හැමෝම හරි. මම ඇතුළු සියලු දෙනා. ඉතින් ඒකෝට අපිට මේකේ අපි දන්න දේවල් උත්තර දෙන්න දැන් මේ ළමයි සමහර උත්තර දානවා හොඳයි. හරි. ඒ වගේ හැබැයි මේක අස්සේ ඔයාලට තව මොනවද නොදන්න දෙයක් කොහේ හරි අස්සේ ඇති ඉගෙන ගන්න. අන්නේ චුට්ටි ඉගෙන ගන්න. හරි. එහෙම තමයි දක්ෂයෙක් වෙන්නේ. හරි එහෙම නැතුව අර මොනවද දෙයක් අපි දන්නවා අයියෝ මොනවද මේ සීනි බෝලනේ හරි මේවද මේ ලෙවල් හරි කියලා එහෙම හිතුවොත් එහෙම අන්නවා මුලින්ම වැඩේ විනාශ කරගෙන මුලින්ම නිහතමානී විය යුතුයි. ඒක තමයි සාර්ථකත්වයේ රහස. උසස් පෙළ ජීවිතේ අපි හැම වෙලේම නිහතමානීව මොන හරි දෙයක් තියෙනවා නම් ඉගෙන ගත යුතුයි. හරි Tamanට පුළුවන් කියන සංකල්පය වල තාම ඉන්නේ නැහැ. මොකද මොන හරි දෙයක් වලට පුළුවන් නම් ඒක පුළුවන් කියලා වලට ඔප්පු කරන්න පුළුවන්. උසස් පෙළ දවසට පේපර් එළියලා හොඳ ඒතුමක් අරගන්න අන්න එදාටවා වැඩි. හරි. ඒක නිසා එතකොට ඒක කරන්න නම් මේ දේවල් මේ මුලින් ඉඳලා හරියට ඉගෙන ගන්න. හරි. ඒ නිසා මොන හරි දෙයක් වලට පුළුවන් නම් ඒක තව ටිකක් හොඳට පුළුවන් කරන්න. හරි. ඒකයි මම කිව්ව උසස් පෙළ ජීවිතේ තියෙන පොඩි රහසක් ඒක. නියතමානී එවුන්ට තමයි ඒතුමක් ගන්න. හරි. බලන්න නියතමානී වෙලා ඒතුමක් ගන්න පුළුවන්. හරි. ඒ මම කිව්වේ විෂය හරියට ඉගෙන ගන්න ඕනේ. හරි. ඒ විෂය ඉගෙන ගන්නදී නියතමානී වෙන්න කියලා මම කිව්වා. හරි. ඉතින් අපි යම් වැඩේ ඉස්සරහට. ඒ බලන්න මේකේ ආදායම සහ ඉතුරුම් අතර පොඩි සම්බන්ධයක් අපි කතා කරේ. ඒතර ආදායම කියන විචල්්‍ය වැඩි වෙනවා. එයි මේ 10000 තිබ්බ එක 20000 වෙනවා. හරි. ඉතුරු මොකද වෙන්නේ? 2000 තියෙන එක 4000 වෙනවා. හරි. එහෙනම් ආදායමක් වැඩි වෙලා ඉතුරුමුත් වැඩි වෙනවා. හරි. ආදායමක් වැඩි වෙලා තියෙනවා. ඉතුරුමුත් වැඩි වෙලා තියෙනවා. දෙන්නම වැඩි වෙනවා. හරි. එහෙනම් දෙන්නම වැඩි වෙනවනේ. ආදායම කියන විචල්්‍යෙත් වැඩි වෙලා. ඉතුරුම් කියන විචල්්‍යෙත් වැඩි වෙලා දෙන්නම වැඩි වෙනකොට අපි හිතන කියන මොනලෝමද? අනුලෝම සම්බන්ධයක් තියෙනවා. හරි. එතන තියෙන මොනලෝමද? අනුලෝම සම්බන්ධතාවක් තියෙනද මම හිතනවා වැඩි වහකට පැහැදිලි. හරි. එහෙනම් මේ විචල්්‍ය ගත්තම එකක් ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්න පුළුවන්. මේ වගේ එක්කෙනෙක් වැඩි වෙනකොට අනික අඩු වෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රතිලෝමයි කියලා. අනිත් එක එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් එක්කෙනෙක් වැඩි වෙලා නම් අපි ඒකට කියනවා අනුලෝමයි කියලා. හරි. දැන් මෙතන දාගමු විචල්්‍ය අතර සම්බන්ධතා දෙකක් පවතී. කට්ටියම ලියමු.
විචාර අතර සම්බන්ධතා දෙකක් පවතී කියලා අංක 1 අනුලෝම සම්බන්ධතාව අංක 2 ප්‍රතිලෝම සම්බන්ධ මේවා තමයි ටියුට් එකේ තියෙන ඉස්තැන් අපි දැන් ලියාගෙන යමු ටියුට් එක හම්බුනාම වට ෆිල් කරලා දෙන්න. හරිද විචාර අතර සම්බන්ධතා දෙකක් පවතී. එකක් අපි කියනවා අනුලෝම සම්බන්ධය අනිත් එක්කන අපි කියනවා ප්‍රතිලෝම සම්බන්ධය ලියමු කට්ටිය. හරි අනුලෝම සම්බන්ධයයි ප්‍රතිලෝම සම්බන්ධයයි දෙක ලියමු ටක් කරලා. ඉතින් මම හිතනවා පැහැදිලි කරනවා මේ විචාර අතර සම්බන්ධය දෙකක් තියෙන එකක් අනුලෝම සම්බන්ධය අනිත් එක ප්‍රතිලෝම සම්බන්ධය. දැන් මේවන ලියන්න යන්න එපා ටියුට් එකේ තියෙනවා මම දැනට PDF එක දෙනවා ඔයගලන්ට. මේව ලියා ගන්න නෙවෙයි මම මේ ලියා ගන්න කියන්නේ අත්‍යවශ්‍යම ටික. අනිත් ඒවා ටික අපි ටියුට් එකත් එක්ක ටියුට් එකේ ෆිල් කරගෙන පාඩම් කරාම හරි දැනට PDF දෙනවා. හරි. දැන් බලන්න මෙතන කියනවා විචල්්‍ය දෙකක් එකම දිශාවට වෙනස් වේ නම් එය අනුලෝම අනුචාරී ධන මෙන්න මේ ධන කියන එක වැදගත්. හරි. හැම වෙලේම මතක තියාගන්න අනුලෝම කියන්නේ ධන කියන. හරි හැම වෙලේම මෙන්න මේක ඉතින් කොළු තියාගන්න මේ ධන කියන එක ටිකක් වැදගත්. හරි. මේක නිකන් රවුන්ඩ් කරේ අනුලෝම නම් අපි කියන ධන සම්බන්ධය. හරි මොකද ඉස්සරහට ඔය සමීකරණයෙන් හදනකොට ධන ශීතේ ඍණ ශීතේ හරි ඒ වගේ ඒවා අපිට එනවා ධන බෑ උඹ ඍණ බෑ උඹ. ඒක නිසා මතක තියාගන්න අනුලෝම නම් ධන. හරි. බලන්න මෙතන x වැඩි වෙනකොට y වැඩි වෙලා. හරි දෙන්නම වැඩි වෙනවා. x අඩු වෙනකොට අනිත් පැත්තෙන් y අඩු වෙලා. අඩු වෙද්දි දෙන්නම අඩු වෙලා තියෙනවා. හරි වැඩි වෙද්දි දෙන්නම වැඩි වෙලා අඩු වෙද්දි දෙන්නම අඩු වෙනවා නම් අපි කියන තිය අනුලෝම. හරි දෙකම එකම පැත්තට යන්නේ. හරි ඒතකොට x කියන විචල්ලෙත් වැඩි වෙලා y වැඩි වෙලා දෙන්නම වැඩි වෙලා නම් අනුලෝම. x අඩු වෙලා y අඩු වෙලා දෙන්නම අඩු වෙලා නම් ඒත් අනුලෝම. හරි කොහොම හරි අපේ විචල්්‍ය දෙක එකම දිශාවට එකම පැත්තට යන්න ඕන. හරි එහෙම වුණොත් අපි යාට කියනවා මොකක්ද එහෙනම් අනුලෝම සම්බන්ධයක් තියෙනවා. මම කිව්වා අනුලෝම කිව්ව ගමන් ඔළුවේ තියෙන්න ඕනේ මේක ඇවිල්ලා ධන සම්බන්ධයක් පොසිටිව් රිලේෂන්ෂිප් එකක් කියලා පොසිටිව් ධන සම්බන්ධයක් කියන එක ඔළුවේ තියාගන්න. එතකොට වැඩි ලේසි. හරි ඉස්සරහට යනකොට. අපි යනවා දෙවෙනි එක ප්‍රතිලෝම නැත්නම් නෙගටිව් රිලේෂන්ෂිප් එකක්. අපි කියනවා විචල්්‍ය දෙකක් දෙදිශාවට දෙපැත්තට යනවා. හරි දෙදිශාවට වෙනස් වෙනවා නම් අපි කියනවා විපර්යස්ත නැත්නම් ප්‍රතිවිරුද්ධ මේකෙත් මේ ඍණ කියන එක. හරි මම ඒක රවුන්ඩ් කරනවා. මේ ඍණ කියන එක ඔළුවේ තියාගන්න ප්‍රතිලෝම නම් ඍණ. අනුලෝම නම් ධන ප්‍රතිලෝම නම් ඍණ කියන එක මතක තියාගන්න ටියුට් එකේ මේවා තියෙනවා PDF එක දෙන්න දෙනවා. හරි එහෙනම් මතක තියාගන්න අනුලෝම නම් ධන ප්‍රතිලෝම නම් ඍණ. හරි අනුලෝම නම් තියෙන ධන සම්බන්ධයක් කියන ප්‍රතිලෝම නම් තියෙන මොන සම්බන්ධයක්ද ඍණ සම්බන්ධයක් කියන එක මතක තියාගන්න. හරි ඒක ඔළුවේ තියෙන්න ඕන එකක්. හරි එතකොට මේ x වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? y අඩු වෙලා ඊ ප්‍රතිලෝමනේ. x අඩු වෙන දවසට y වැඩි වෙනවා ප්‍රතිලෝම. හරි ඉතින් මම හිතනවා පැහැදිලි කියලා. එහෙනම් අපි අනුලෝම සම්බන්ධය සහ ප්‍රතිලෝම සම්බන්ධය කියන දෙක කතා කරා. අනුලෝමය කියන්නේ මොකක්ද එහෙනම්? විචල්්‍ය දෙක එකම දිශාවට යනවා නම් අනුලෝමයි. විචල්්‍ය දෙක දෙපැත්තට යනවා නම් ප්‍රතිලෝමයි. හරි අනුලෝම නම් ධන ප්‍රතිලෝම නම් ඍණ. හරි ඒකට ඒකත් ඔළුවේ තියාගන්න. හරි දැන් මෙන්න මේ ශීතය නැත්තම් ෆන්ක්ෂන් එකක් කියලා අපි කියනවා මේකට. නැත්නම් සමීකරණයක් ගැන අපි කතා කරන්නේ විශේෂයෙන් මේ විචල්්‍ය දෙක අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. අපි ඒකට ධන ශීතයක් කියනවා ප්‍රතිලෝම නම් ඍණ ශීතයක් කියනවා. හරි ඒක ඕකට යන්න කලින් මම විචල්්‍ය ගැන කතා කරන්න කලින් මෙන්න මේකට මම යනවා. හරි මේක අද දවසේ අපි කරන වැදගත් මාතෘකාවක් මේ විචල්්‍ය අතර සම්බන්ධී කොටසදී. හරි හොඳට අහගෙන ඉන්න. හරි දැන් අද කියලා දාලා දෙන වීඩියෝ පෙන්වන්න නැද්ද කියලා හරි අපි වීඩියෝ එකත් බලමු. හරි ඉස්සෙල්ලා මේ පාඩමේ ප්‍රධාන වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ වීඩියෝ එකට යමු. අනිත් එක මම කියන්නම් ප්‍රශ්න පත්‍ර පන්ති එකක් අහලා තියෙන ගොඩක් දරුවෝ ප්‍රශ්න පත්‍ර පන්තිය අවුත් පටන් ගන්න කියලා. ඒතර ප්‍රශ්න පත්‍ර පන්තිය ඒක අනිත් එක ෆ්‍රී ක්ලාස් එකක්. හරි ඒක කිසි මුදල් අය කිරීමක් වෙන්නේ නැති ෆ්‍රී ක්ලාස් එකක් ඕන කෙනෙක් එන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ වෙන පන්ති වලට යන අලුත් ඉන්නවනේ ඒගොල්ලන්ටත් එන්න පුළුවන් ෆ්‍රී අවශ්‍ය නම්. හරිද ඒ වගේ ෆ්‍රී ක්ලාස් එකක් එකේ මම දරුවෝත් කරන්න කවද දෙන්න කියලා. හැබැයි ඔයගොල්ලන්ට ඒක හරි වැදගත් විශේෂයෙන් අපේ පන්ති ළමයිට මොකද හේතුව
අපේ පන්ති කරන වැඩවලට අදාළ ප්‍රශ්න තමයි කතා කරන්නේ. හරි. ඒක නිසා වාට තමයි ඒක වැඩිපුරම ගැලපෙන්නේ. හරි පන්ති යන දරුවෙක්ට. ඒක නිසා දරුවා අපි මේ පන්ති කතා කරන ඒවට අදාළව ප්‍රශ්න කරන එක තමයි අපි මේ ක්ලාස් එක කරන්නේ. මොකද මුල ඉඳලම ඔයාලට පිළිතුරු දෙන්න උරු කරන එක තමයි ඒක බලාපොරොත්තු වෙන්නේ. අපි කොච්චර මේ ඉගෙන ගත්තත් වැඩක් නෑ ඔයාගේ අතින් හොඳ පිළිතුරක් ලියවෙන්නේ නැත්තම්. හරි. සමහර දරුවෝ ඉන්නෝ ඒ ලෙවල් කිට්ටු වෙනකොට දැනුම එක්ස්පර්ට් ආයි කතා කරලා වැඩක් නෑ. හරි. ඒ තරම් දැනුම. හරි. හැබැයි උන්ට ලියා ගන්නට සමහර දරුවෝ ඉන්නවා එහෙම. හරි. එහෙම ළමයි පන්ති දී වෙලා වැඩක් නෑ. ඒක නිසා එහෙම නොවෙන්න තමයි මුලින් ඉඳලා ප්‍රශ්න පත්‍ර පන්ති පටන් ගන්න. අපිට කොච්චර අපි තීරි දැනුම් හිටියත් අපිට උත්තරේ ලියා ගන්න බැරි න වැඩක් නෑ. ඒක නිසා මුලින් ඉඳලම ප්‍රශ්න පත්‍ර කර කර පේපර්ස් කර කර මේ වැඩේ යන්න ඕනේ. ඒ වැඩේත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. පේපර් ක්ලාස් මේ සතියේ නැවත මගේ 20 ළමයිගෙත් පොඩ්ඩක් මේ දවස්වල ආයි ඒ පන්ති ආයි පටන් ගන්නවා. ඒගොල්ලන්ගෙත් පේපර් ක්ලාස් ඔක්කොම මේ සතියේ නැවත ආරම්භ වෙනවා. හරි ඒක මම දැනුවත් කරන්න. පේපර් ක්ලාස් එක කවද තියෙන මගේ දිනේ පොඩ්ඩක් දාන්නම් මේ බලලා වෙලාව. මොකද තරණ කපනේ ප්‍රශ්නත් එක්ක සමහරලාට ෆික්ස් නැති වෙයි. හරි. රෑ වෙලාව දැන් සමහර සති වලට 8යි ගානකට කපනවා සමහර සති වලට 8 කපනවා එක එක වෙලාවට කපනවා. හරි. ඒක නිසා කොහොමත් රැට තියෙන්නේ. පේපර් ක්ලාස් එක කොහොමත් 7න් පස්සේ වගේ තමයි වැටෙන්නේ. කරන් කපන වෙලාවත් එක්ක චුට්ටක් වෙනස් වෙයි. ෆික්ස් ටයිම් එකක් දැනට කියන්න බැරි වෙයි. හැබැයි 7න් පස්සේදී මම වෙලාව සහ දිනේ දැනුවත් කරන්න කියන්නේ එන සතියේ තියෙන දවස මම දැනුවත් කරන්න ලං වෙනකොට ඒකට කරන් කපන ටයිම් ටේබල් එක අපි දන්න ඕනේ. ඒකත් එක්ක මම දැනුවත් කිරීම කරනවා. හරි. දැන් හෙට බිස්නස් ස්ටඩීස් කරලා ළමයිට හෙට රැට පන්තිය තියෙනවා. මම ඒකෙත් වෙලාව අද දැනුවත් කරන්න ක්ලාස් එකත් එක්ක කතා කරලා ආයෙත් ඒකට සම්බන්ධ වෙන්න. හරි. දැන් බලන්න මම කියලා දෙන්න යන වැඩේ ශීතයක් තුළ ඇතුළත් විචල්ලේ අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මම වගේ ප්‍රශ්නයක් අහනවා මෙන්න මේක. මට උත්තරයක් ඕනේ මේකට කට්ටියම උත්තර දෙන්න. දැන් මේ ගත්ත උදාහරණේ මට චුට්ටක් කියන්න. දැන් මෙතන මේ මාළු මිලයි මාළු ඉල්ලුමයි කියන දේ ගත්තම කලින් වෙනස් වුණේ මාළු මිලද නැත්නම් මාළු ඉල්ලුමද? ඒ කියන්නේ මට පොඩ්ඩක් කියන්න මාළු මිල වැඩි වෙච්ච නිසාද මාළු ඉල්ලුම අඩු වුණේ? නැත්නම් මාළු ඉල්ලුම අඩු වෙච්ච නිසාද මාළු මිල වැඩි වුණේ? එහෙනම් කලින් වෙනස් වුණේ මාළු මිලද මාළු ඉල්ලුමද? උත්තරයක් දෙන්න බලන්න. ඔව් කට්ටිය දාන උත්තර දෙන්නේ නැහැ. සරල ප්‍රශ්න උනත් උත්තර දෙන්න. උත්තර තමයි මේකට සම්බන්ධ වෙනව වෙන්නේ. හරි. මම අහුවේ ප්‍රශ්නේ මාළු මිලද මාළු ඉල්ලුමද කලින් වෙනස් වුණේ කියලා. මාළු මිලද මාළු ඉල්ලුමද කලින් වෙනස් වුණේ කියලා කියන්නේ. ඔව් හොඳයි. ඊට පස්සේ මේක අපි ගත්තොත් දැන් අපේ ආදායම වැඩි වෙනකොට ඉතුරුම වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට ආදායම වැඩි වෙච්ච නිසා ඉතුරුම වැඩි වුණේ. නැත්නම් ඉතුරුම වැඩි වෙච්ච නිසා ආදායම වැඩි වුණේ. කලින් වෙනස් වුණේ කවුද? කලින් වෙනස් වුණේ කවුද? මේක අපි ගත්තොත් ආදායම සහ ඉතුරුම ගත්තම ආදායම වැඩි වෙච්ච නිසා ඉතුරුම වැඩි වුණේ. නැත්නම් ඉතුරුම වැඩි වෙච්ච නිසා ආදායම වැඩි වුණේ. ඔව්. ගොඩක් අදාළ උත්තරේ හරි ආදායම. දැන් මෙතන අපි ගත්තම අපිට තේරෙනවා මාළු මිල වැඩි වෙච්ච නිසා තමයි මාළු ඉල්ලුම අඩු වුණේ. මෙතන අපිට තේරෙනවා ආදායම වැඩි වෙච්ච නිසා තමයි මේගොල්ලෝ කරන ඉතුරුම් ටික වැඩි කරන්නේ. හරි. එහෙනම් අපි මේ තනියෙන් වෙනස් වෙන ස්වාධීනව වෙනස් වෙන තනියම වෙනස් වෙන විචල්ලයට කියනවා ස්වායත්ත නැත්නම් ස්වාධීන විචල්ය කියලා. හරි. එහෙනම් මෙතන අපි ගත්තොත් මාළු මිල තමයි අපේ ස්වාධීන නැත්නම් ස්වායත්ත විචල්ය. මෙතන අපි ගත්තොත් ආදායම තමයි අපේ ස්වාධීන නැත්නම් ස්වායත්ත විචල්ය. හැබැයි මේගොල්ලෝ අපි කියනවා වෙනස් වෙන්නේ ස්වායත්ත විචල්ය මත. මිල නිසා ඉල්ලුම් වෙනස් වෙනවා. ආදායම නිසා ඉතුරුම් වෙනස් වෙනවා. හරි. එහෙනම් ස්වායත්ත විචල්ය මත වෙනස් වෙන විචල්යට අපි කියනවා පරායත්ත නැත්නම් පරාදීන විචල්ය කියලා. හරි. එහෙනම් විචල්ය જાති දෙකක් තියෙනවා. එකක් ස්වායත්ත විචල්ය, අනිත් එක පරායත්ත විචල්ය. නැත්නම් අපි ස්වාධීන පරාදීන කියලාත් උකට කියනවා. ඒතර ස්වායත්ත කියන්නේ තනියෙන් වෙනස් වෙන කෙනා. පරායත්ත කියන්නේ ස්වායත්ත කෙනා වෙනස් වුණාට පස්සේ ඒකට ප්‍රතිචාර දක්වන කෙනා. හරි. ස්වාධීනය කියන්නේ තනියෙන් වෙනස් වෙන කෙනා. පරාදීන නැත්නම් පරායත්ත කියන්නේ ස්වායත්ත විචල්ය වෙනස් වුණාට පස්සේ ඒකට ප්‍රතිචාර දක්වන කෙනා. හරි. දැන් මෙන්න මෙතන ආදායම ගත්තම ආදායම තමයි ස්වායත්ත, ඉතුරුම තමයි පරායත්ත. හරි. දැන් බලමු මෙන්න මේක ලියන්න ඕනේ අපි. මාතෘකාව දාගන්න ශීතයන් තුළ ඇති විචල්‍ය කොටස් දෙකකට බෙදිය හැකියි. දාගම් මාතෘකාවක්. මෙහෙම පොඩි තරුවක් දාලා ලියන්න. මේ තොරතුරු ටික වට දෙන්න. මේක ටියුට් එකේ තියෙනවා. හැබැයි අපි දැනට මේ වැඩේ ලියලා කරේ නැත්නම් වැඩේ ඔලුවට යන්නේ. ටියුට් එක හැබැයි ඔයගලන්ට සෑහෙන ඉක්මනින් ගෙදරට ලැබෙනවා. පෝස්ට් කරනවා ටියුට් එක මේ දවස්වල ඉතින් අර පදන්න ඉන්ධන ප්‍රශ්න නිසා කුරිය සේවාවන් සක්‍රිය නැහැ. ඒක නිසා පෝස්ට් කරලා ඉවරයි. හරි. ඒක තමයි දැන් අන්තිම තියෙන්නේ. අපි ක්ලාස් එකත් එක්ක කතා කරලා ටියුට් එක ඉක්මනින් පෝස්ට් කරනවා. එතකන් තමයි මේ PDF එක යන්නේ. ඒතරවා මේක ලියමු අපි. ශීතයක් තුළ ඇති විචල්‍ය කොටස් දෙකකට බෙදිය හැකියි. හරි. ශීතයක් තුළ ඇතුළත් විචල්‍ය
අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊට කට්ටිය විශේෂයක් තුලත් විචල්්‍ය කොටස් දෙකකට බෙදිය හැකියි. පරිශීලයක් තුළ ඇතුළත් ඇති විචල්්‍ය කොටස් දෙකකට බෙදිය හැකියි. ඒ අතර පළවෙනි එක අපි ලියමු ස්වාධීන නැත්නම් ස්වායත්ත විචල්්‍ය. ස්වාධීන නැත්නම් අපි යාට කියන මොකක්ද ස්වායත්ත විචල්්‍ය. හරි? ස්වාධීන නැත්නම් ස්වායත්ත දෙකම එකයි. හරි? ස්වාධීන විචල්්‍ය කිව්වොත් ස්වායත්ත විචල්්‍ය කිව්වොත් දෙකෙන්ම අදහස් කරන්නේ එකම අදහසක්. හරි? ස්වාධීන නැත්නම් ස්වායත්ත විචල්්‍ය දෙකෙන්ම කියන්නේ මොකක්ද එකම අදහසක්. ඉතින් අපි ලියමු ඒකටදී ස්වාධීන හැසිරීමක් පෙන්눔 කරනු ලබන බව මින් අදහස. මම මේක තව ටිකක් එකතු කරනවා. හරි? අපි ලියමු ඉස්සෙල්ලා ස්වායත්ත විචල්්‍ය නැත්නම් ස්වාධීන විචල්්‍ය යටතේ ස්වාධීන හැසිරීමක් පෙන්눔 කරනු ලබන බව මින් අදහස් කරයි. ස්වාධීන හැසිරීමක් පෙන්눔 කරනු ලබන බව මින් අදහස් කරයි. ස්වාධීන හැසිරීමක් පෙන්눔 කරනු ලබන බව මින් අදහස් කරයි. එනම් එදින අලුතින් දෙන්න ටික හරි වෙන ස්ලයිඩ් එකේ දින ස්වාධීන හැසිරීමක් පෙන්눔 කරනු ලබන බව මින් අදහස් කරයි. එනම් මොවුන් තනිව වෙනස් වේ කවුරුත් බලපෑම් කරන්නේ තනියෙන් වෙනස් වෙන්නේ. හරි? එනම් මොවුන් තනිව වෙනස් වේ. ස්වායත්ත විචල්්‍ය නැත්නම් ස්වාධීන කියන්නේ ඒකයි. තනියෙන් වෙනස් වෙන්නේ. හරි? එනම් මොවුන් තනිව වෙනස් වේ කවුරුත් බලපෑමක් කරන්නේ නැත. තනියෙන් සන්තෝෂයෙන් තනියෙන් වෙනස් වෙන කට්ටිය අපි ඒගොල්ලන්ට කියනවා ස්වාධීන විචල්්‍යයක් නැත්නම් ස්වායත්ත විචල්්‍යයක් කියලා. ඊට පස්සේ මාතෘකාව දාන්න පරාදීන නැත්නම් පරායත්ත විචල්්‍ය. හරි පරාදීන විචල්්‍ය නැත්නම් අපි ඒගොල්ලන්ට කියනවා පරායත්ත කියලා කියනවා. පරාදීන කිව්වත් පරායත්ත කිව්වත් දෙකෙන්ම කියන්නේ එකම දේ. නම් පරාදීන නැත්නම් පරායත්ත විචල්්‍ය කියලා අපි දාමු. ලියන්නේ ඒකටදී ස්වාධීන විචල්්‍ය මත වෙනස් වෙන විචල්්‍ය මෙන්න අදහස් වෙයි. හරි ස්වාධීන විචල්්‍ය මත තමයි යා වෙනස් වෙන්නේ. ස්වාධීන විචල්්‍ය වෙනස් වුණා අර කලින් පෙන්නු මාළු මිල වැඩි වුණා මාළු ඉල්ලුම අඩු වුණා. ආදායම වැඩි වුණා ඉතුරු වැඩි වුණා. හරි. එහෙනම් අර ස්වාධීන විචල්්‍ය වෙනස් වෙනකොට ඒක මත වෙනස් වෙන කෙනාට තමයි අපි කියන්නේ පරාදීන නැත්නම් පරායත්ත. බලන්න කියනවා ස්වාධීන විචල්්‍ය මත වෙනස් වෙන විචල්්‍ය මින් අදහස් කරයි. ස්වාධීන විචල්්‍ය මත වෙනස් වෙන විචල්්‍ය මින් අදහස් කරයි. ස්වාධීන විචල්්‍ය මත වෙනස් වෙන විචල්්‍ය මින් අදහස් කරයි. හරි. බලන්න උදාහරණයක් දීලා දෙනවා අපි ඒකත් ලියාගමු. ඉස්සර බලමු මොකද්ද මේක කියන්නේ කියලා. බලන්න තිරිඟු පිටි මිල වැඩි වීම නිසා තිරිඟු පිටි මිලදී ගැනීම අඩු වෙලා. හරි. තිරිඟු පිටි මිල වැඩි වෙච්ච නිසා තිරිඟු පිටි මිලදී ගන්න එක අඩු වෙලා. හරි. තිරිඟු පිටි මිල වැඩි වෙච්ච නිසා තිරිඟු පිටි මිලදී ගැනීම අඩු වී ඇතනම් මිල ස්වාධීන විචල්්‍ය වන අතර මිලදී ගැනීම පරායත්ත විචල්්‍ය වේ. දැන් බලන්න පොඩි දෙයක් ඔයාලට මේකෙන් කියන්න දෙයක් මට තියෙනවා. හරි. දැන් බලන්න තිරිඟු පිටි මිල වැඩි වීම කිව්වම ස්වායත්ත විචල්්‍ය වෙන්නේ මිල. හරි. අපි ආයේ මේ ඕනනම් තිරිඟු පිටි මිල කියලා කියන්න පුළුවන්. හැබැයි මිල වැඩි වීම කියලා අපි ලියන්නේ. හරි හොඳට අහන් ඉන්නේ. හරි. දැන් හොඳට අහන් ඉන්න මේක නැත්තම් පැටලෙනවා. ඒ බලන්න මෙතන කියලා තියෙන උදාහරණේ තිරිඟු පිටි මිල වැඩි වීම නිසා තිරිඟු පිටි මිලදී ගැනීම අඩු වෙලා. හරි. එහෙනම් මිල තමයි අපේ ස්වාධීන විචල්්‍ය. හරි. මිලදී ගැනීම තමයි අපේ පරාදීන නැත්තම් පරායත්ත විචල්්‍ය වෙන්නේ. හරි. එහෙනම් වැඩි උඩට දාගන්න අර දැන් තිරිඟු පිටි මිල වැඩි වීම කියලා අපි ලියන්නේ. හරි. මිල වැඩි වුණාද අඩු වුණාද ඒව ලියන්නේ වෙනස් වුණේ මිල නම් මිල තමයි අපේ විචල්්‍ය. හරි. වෙනස් වුණේ මිල නම් මිල තමයි අපේ විචල්්‍ය. එහෙම නැතු මිල වැඩි වුණා අඩු වුණා ඒව ලියන්නේ නැහැ කියන එක පොඩ්ඩක් ඔලුවට දාගන්න. දැන් මොකද ඊළඟට ඔයාලා තනියෙන් කරන්න පොඩි වැඩක් තියෙනවා. හරි. තනියෙන් කරන්න වැඩක් තියෙනවා. ඒක නිසා එතකොට මේ මිල වැඩි වීම අඩු වීම ඒව අපි ලියන්නේ වෙනස් වුණේ මිල නම් එයා තමයි විචල්්‍ය. හරි. ඊට පස්සේ වෙනස් වුණේ මිලදී ගැනීම නම් එයා තමයි විචල්්‍ය. හරි. අන්න ඒ වගේ ඒතර මිල ස්වාධීන විචල්්‍ය වන අතර මිලදී ගැනීම පරාදීන විචල්්‍ය වේ. හරි. ඒතර ඒක අපි ලියමු උදාහරණයක්. හරි. ඒතර හැම වෙලේම මේ මිල වැඩි වීම මිල අඩු වීම ඒව ලියන්නේ විචල්්‍ය මිල නම් මිල විතරයි විචල්්‍ය. හරි. වැඩි වීම අඩු වීම ඒව ලියන්නේ නැහැ කියන එක ඔළුවේ තියාගන්න. මොකද ඊළඟට වැඩක් තියෙනවා කරන්න. හරි. උදාහරණයක් අපි ලියමු. තිරිඟු පිටි මිලදී ගැනීම වැඩි වීම නිසා උදාහරණයක් අපි ලියමු. තිරිඟු පිටි මිලදී ගැනීම වැඩි වීම නිසා තිරිඟු පිටි මිල වැඩි වීම නිසා තිරිඟු පිටි මිල වැඩි වීම නිසා තිරිඟු පිටි මිලදී ගැනීම අඩු වී ඇතනම් මිල බලන්න මිල තමයි ස්වාධීන විචල්්‍ය හයිලයිට් කරගන්න මිලදී ගැනීම පරායත්ත. නැත්නම් පරාදීන කියලා අපි කියනවා. මේක ලියලා මේ මිලයි මිලදී ගැනීම කියන එක හයිලයිට් කරගන්න මොකද හේතුව මම කිව්වා
මේ දෙන්න highlight කරගන්න මිල කියන එකයි ඊට පස්සේ මිල කියන එකයි මිල දී ගැනීම කියන එක highlight කරගන්න මොකද ඒ දෙන්න තමයි විචාර දෙක හරි වැඩි වුණා අඩු වුණා ඒව අපි ලියන්නේ නැහැ හරි මිලයි මිල දී ගැනීම දෙක highlight කරගන්න කිව්වේ මිල වැඩි වුණාද අඩු වුණාද ඒව අපි විචල්යක් විදිහට ලියන්නේ නැහැ ඒක නිසා වැඩි හරියට කරන්න හරි දැන් අපි යනවා මේකත් කරන්න තියෙන පොතේ හරි පොඩි අභ්‍යාසයක් තියෙනවා මේක මම දෙන්නේ ඔයාලට මේ වැඩේ තේරුණාද කියලා බලන්න. හරි වැඩේ තේරුණාද කියලා බලන්න තමයි මේක දෙන්නේ. හරි මේකේ ප්‍රශ්නේ ලියලා කරමු අදට මොකද ටියුට් එක ඔයගොල්ලන්ගේ අතේ නැති නිසා මේකේ අභ්‍යාසයක් තියෙනවා බලන්න පොඩි කතාවක්. හරි මේක කරමු ඉස්සෙල්ලා. දැන් ඔයාගේ අභ්‍යාසය කියලා දාලා ලියන්න ඕන රජයේ විසින් මේ ඉස්සර එකක් කියලා දැන් එකක් නෙමෙයි. හරි රජයේ විසින් පෙට්‍රල් මිල අඩු කළ නිසා පුද්ගලික මෝටරෙන් ගමන් යාම වැඩි කළ බව පෙරේරා මහතා පවසයි. මේකේ ස්වායත්ත කවුද පරායත්ත කවුද කියලා ලියලික්මනින් එවන්න බලන්න. එවන්න කට්ටිය උත්තර ලියලා ප්‍රශ්න ලියලා උත්තරේ ලියන්න. උත්තරේ මට එවන්නත් ඕන. ප්‍රශ්න ලියලා උත්තරේ ලියන්න කට්ටියම ස්වායත්ත කවුද පරායත්ත කවුද කියන එක ඊට පස්සේ මට උත්තරේ එවන්න. මට චෙක් කරන්න පුළුවන් වට වැඩි තේරුණාද කියලා ඒක. උත්තර දාන්න කට්ටිය මේ ඒතර මට බලා ගන්න පුළුවන් වට වැඩි තේරෙන්න. උත්තර දාන්න කට්ටිය මේක ස්වායත්ත පරායත්ත කවුද කියලා ලියලා උත්තරේ දාන්න. ඔයාලා පොතේ ඉස්සෙල්ලා ලියන්න. හරි බලමු උත්තර ඔයගොල්ලන්ගේ. ඔව් ගොඩක් අය හරි උත්තර. දැන් මේක නෙමෙයිද මේ සමහර ළමයි ලියලා තිනවා පෙට්‍රල් මිල අඩු කිරීම. එහෙම ලියන්නේ නැහැ. මං කිව්වේ මිල නම් මිල. හරි දැන් මේ සමහර ළමයි ලියලා තිනවා පෙට්‍රල් මිල අඩු කිරීම. මං කිව්වා අඩු කිරීම වැඩි කිරීම ඕව ලියන්නේ නැහැ අපි. හරි. විචල්ලි කියන්නේ කවුද වෙනස් වුනේ පෙට්‍රල් මිල නම් මිල. දැන් ඔක මිල කියලා විතරක් ලිව්වත් අවුලක් නෑ. හරි. පෙට්‍රල් මිල කියලා ලියපු කට්ටිය වැරදි නෑ. නිකම්ම මිල ලියපු කට්ටියත් වැරදි නෑ. හැබැයි පෙට්‍රල් මිල අඩු කිරීම ලියපු කට්ටිය වැරදි. හරි. මොකද විචල්්‍ය කියන්නේ අඩු වුණාද වැඩි වුණාද කියන එක නෙමෙයි. හරි. විචල්්‍ය කියන්නේ වෙනස් වුණේ මොකක්ද එච්චරයි. හරි. ටිකසේක වරද්දන්න එපා. ඒතර ස්වායත්ත විචල්්‍ය වෙන්නේ පෙට්‍රල් මිල නැත්තම් මිල. මිල විතරක් ලියපු කට්ටිය වැරදි නේ. පෙට්‍රල් මිල ලියපු කට්ටිය වැරදිත් නෑ. හැබැයි පෙට්‍රල් මිල අඩු කිරීම කියලා ලිව්වොත් වැරදි. මම කලින්ම කිව්වා.
අඩු කිරීම වැඩි කිරීම ලියන්නේ නැහැ කියලා ඒතර වැරදි කට්ටිය හදන්නේ. පරායත්ත විචල්්‍ය වෙන්නේ කියන්න පුළුවන් මේ මෝටර රථයෙන් ගමන් යාම නැත්නම් ඔයාලට පෙට්‍රල් ඉල්ලුම කියලා ලියන්න පුළුවන්. හරි. ඒතර මෝටර රථයෙන් ගමන් යාම වැඩි කරා කියලා ලියලා තියෙන කට්ටිය වැරදි. හරි. එක්ක පුද්ගලික මෝටර රථයෙන් ගමන් යාම නැත්නම් ගමන් යාම නැත්නම් ඔයාලට පෙට්‍රල් ඉල්ලුම කියලා ගන්න පුළුවන්. හරි. ඒතර පුද්ගලික මෝටර රථයෙන් ගමන් යාම කියලා ලියපු ළමයි ඇලයිරක් දාලා පෙට්‍රල් ඉල්ලුම කියලා කියන්නේ. පෙට්‍රල් ඉල්ලුම වැඩි කරපු නිසා පුද්ගලික මෝටර රථයෙන් වැඩි කර යන්නේ. හරි. හැබැයි මේක පුද්ගලික මෝටර රථයෙන් ගමන් යාම වැඩි කරා කියලා ලියපු කට්ටිය වැරදි. වැඩි කිරීම අඩු කිරීම මේවා ලියන්නේ නැහැ අපි. හරි. විචල්්‍ය කියන්නේ මොකද්ද වෙනස් වුනේ? හරි ඔයාලට ඕන නම් මේකේ ව්‍යංගයෙන් තියෙනවා පෙට්‍රල් ඉල්ලුම කියන එක. මොකද පෙට්‍රල් මිල අඩු කරපු නිසා පුද්ගලික මෝටර යන එක වැඩි කරේ පෙට්‍රල් ඉල්ලුම වැඩි වෙච්ච නිසා. ඒකත් ඕන ලියන්න පුළුවන්. හැබැයි ඒක ලියන එක අත්‍යවශ්‍ය නැහැ. හරි පුද්ගලික මෝටරෙන් ගමන් යාම කියලා තනිකම්ම ගමන් යාම කිව්වොත් හරි. හැබැයි ගමන් යාම වැඩි කරා කිව්වොත් වැරදි. හරි. මොකද හේතුව විචල්්‍ය කියන්නේ වෙනස් වුනේ කවුද කියන එක විතරයි. හරි. විචල්්‍ය කියන්නේ හැම වෙලේම වෙනස් වුනේ කවුද? එච්චරයි විචල්්‍ය කියන්නේ. ඒ නිසා ඒක හරියට තේරුම් ගන්න. හරි වෙනස් වුනේ කවුද කියන එක විතරයි කියන්නේ. හරි. ඊට පස්සේ අපි යමු තව ප්‍රශ්න දෙකක් තියෙනවා මේ දෙක කරන් මේක වරද්දන්න එපා. කරලා උත්තර දාන්න ඉක්මනින්. වරද්දන්න නැතුව උත්තර දාන්න ඕක නම් හරියටම ඕනේ මට. වරද්දු කට්ටියත් හරියට කරන්න ඕනේ මේක. හරි උත්තර ගොඩක් අය හොඳයි මම මේ උත්තර ටික චෙක් කරේ. ඔව් ඒත් සමහර අය අර වැරද්ද ආයි කරනවනේ. ඒක හිම මේ වෙනස් කරන්න බෑ දැන් බලන්න මේක මේ සමහර අය මේක මාරු කරගෙන. හරි අපි බලමු මෙතන. උත්තර බලන්න කට්ටිය මොනවද ලියුවේ කියලා බලන්න. රට තුල නිෂ්පාදනයේ වැඩි වෙන විට ජාතික ආදායම ඉහළ වල මේක නම් නිෂ්පාදනය විතරයි. හරි ස්වාර්ථ විචල්්‍ය වෙන්නේ මෙතන නිෂ්පාදනය විතරයි. හරි නිෂ්පාදනය වැඩි වීම කියලා ලියන්න එපා. ඉතින් එහෙම ලියපු දරුවෝ ඉන්නවා තාම. හරි ඒතර මේකේ ස්වාර්ථ විචල්්‍ය කවුද දෙන නිෂ්පාදනය. හරි. ඒතර පරායත්ත වෙන්නේ ජාතික ආදායම විතරයි. හරි පරායත්ත වෙන්නේ එතන ජාතික ආදායම විතරයි. හරි ඉතින් අඩු පාඩු දිනකට ඉක්මනින් හදන්නේ.
ඊට පස්සේ අනිත් එක තමයි ගොඩක් අය මාරු කරගෙන තිබ්බේ. දැන් මේකේ මේ හැමෝම සමහරු හිතනවා මේ මුලින් තියෙන එක තමයි ස්වායත්ත. ඒක එකක් නෑ හරි. මුලින් තියෙන එක ස්වායත්ත වෙන්න ඕනේ කියලා එකක් නෑ. මෙතන උද්දමනකාරී තත්ත්වයක් ඇති වෙන්න මුදල් සැපයීම වර්ධනය හේතු දෙනවා. උද්දමනය ඇති වෙන්නේ මුදල් අච්චු ගහපු නිසා. හරි. දැන් අපේ වෙලාවදී ඒ වගේම මුදල් සැපයීම තමයි නම් ස්වායත්ත කියන්නේ. ඒක ගොඩක් අය වැරදි මම මේ උත්තර බැලුවම තේරුණේ. ඒතර මෙතන ස්වායත්ත විචල් වෙන්නේ මුදල් සැපයීම. මොකද සල්ලි අච්චු ගහපු නිසා නැත්නම් මුදල් සැපයීම වැඩි කරපු නිසා තමයි උද්දමනයක් ඇති වෙන්නේ. හරි. හරි ඔය ගොඩක් හරියක් තියෙන මම හරි කියලා දාලා දෙනවා කියලා හරියක් ඉන්නවා. වැරදි කට්ටියක් ඉතින් ඒකේ මම කිව්වේ හරි. ඒතර මුදල් සැපයීම වැඩි වෙච්ච මුදල් සැපයීම නිසා තමයි උද්දමනය තුනේ නම් මෙතන ස්වායත්ත මුදල් සැපයීම. පරායත්ත තමයි උද්දමනය. හරි අඩුපාඩු දින කට ඉක්මනින් හදාගන්න. හරි අඩුපාඩු දින කට ඉක්මනින් හදාගන්න. ඔය වැඩි වීම අඩු වීම කියන්න එපා. ඔය සමහර ෆෝන් එකට උත්තර එවලා තියෙනවා මොකද? හරි. අපි යන්නේ එතන ඉස්සරහට දැන් එන මම හිතනවා මේ ස්වායත්ත පරායත්ත ගැන දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා. ඒතර ඕක හරියට බලා ගන්න. හරි මොකද මේ සිලබස් එක පුරාවටම අපිට ඕක ඕනේ නැහැ නම් ස්වායත්ත විචල්්‍ය කියන්නේ මොකක්ද? පරායත්ත විචල්්‍ය කියන්නේ මොකක්ද කියන එක ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. ඕවෙන් ප්‍රශ්න ලබන සතියේ පේපර් ක්ලාස් එකේදී අපි කතා කරමු. හරි ඒක නිසා එතකොට ඒකෙදි ප්‍රශ්න වලට හොඳට උත්තර දෙන්න නම් හොඳට උත්තර ලියන්න නම් තුන්වෙනි එකේ අංශ එක ආයෙ අහනොත් තුන්වෙනි එකේ මේකේ ස්වායත්ත මුදල් සැපයුම්. මොකද මුදල් සැපයුම් වර්ධනය වෙච්ච නිසා තමයි උද්දමනයක් ආවේ. හරි එහෙනම් මුදල් සැපයුම තමයි ස්වායත්ත පරායත්ත තමයි උද්දමනය. දෙකයි කියන්නේ දෙවෙනි එකේ රටේ නිකම්ම නිෂ්පාදනයේ ස්වායත්ත ජාතික ආදායම් පරායත්ත. හරි අඩුපාඩු දිනකට ඉක්මනින් හදාගන්න. නිෂ්පාදනය තමයි ස්වායත්ත වෙන්නේ ජාතික ආදායම් තමයි පරායත්ත වෙන්නේ. දැන් මෙතන නම් උද්දමනකාරී තත්ත්වයක් ඇති වෙන එක මුදල් සැපයුම වර්ධනයට හේතු වෙනවා කියලා කියනවා. එතකොට මේ මුදල් උද්දමනකාරී තත්ත්වයට තියෙන මුදල් සැපයුම වර්ධනය හේතු වෙනවා කියලා කියනවා. මුදල් සැපයුම තමයි අපේ ස්වායත්ත විචල්්‍ය වෙන්නේ. උද්දමනය තමයි අපේ පරායත්ත විචල්්‍ය වෙන්නේ. හරි. ඉතින් මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි කියලා ඒ කතාව. හරි උද්දමනට අදාළ වීඩියෝ එකත් අපි ගිය සතියේ බැලුවා අර සිම්බාබ්වේ වලට මතක ඇතිනේ. හරි. ඒවා අපි ගිය සතියේ බැලුවා ඒ දේවල්. හරි වැඩි ඉස්සරහට යමු. දැන් මම අද මේ වීඩියෝ අහලා දෙන කට්ටියට මේ පොඩ්ඩක් වැඩි අපි මෙඩික් කරගන්න ඕනේ ඒකයි විචාර අතර සම්බන්ධිත අපි ලේඛනය බලන්න යන්නේ. හරි දැන් මේ ලේඛනයක් කියන්නේ විචාර දෙකක් අතර තියෙන සම්බන්ධය අපිට ලේඛනයකින් පෙන්වන්න පුළුවන්. හරි. ඒ කියන්නේ x විචාර දැන් මෙතන මම තියෙන x විචාරයයි y විචාරයයි වගේ මේ විචාරයක් අතර විචාර දෙකක් අතර තියෙන සම්බන්ධය අපිට පුළුවන් ලේඛනයකින් පෙන්වන්න ලේඛනයකට දාන්න මේ මෙතන අපි පෙන්වෙත් ලේඛන තමයි. හරි. මේ තියෙන ලේඛන තමයි මේ මාළු විල්ලු මේ පෙන්වුවේ ලේඛන තමයි අපි. ආදාය මිතුරුම් කියලා පෙන්වුවේ තේත් ලේඛනයක් තමයි. හරි. ඒ වගේ මේ විචාර දෙකක් අතර තියෙන සම්බන්ධය අපිට පුළුවන් ලේඛනයකට දාලා පෙන්වන්න. ඉතින් ලේඛනේ තමයි මෙතන අපි මේ වාග්යුක්ත එකේ දාලා තියෙන්නේ. ඒතර මම මේවා PDF එක දෙනවා දැනට. ඒතර මේ ලේඛනය අපි ගත්තාම මේකෙත් අනුලෝම සම්බන්ධයක් තියෙන ලේඛනයක්, ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන ලේඛනයක් විදිහට අපිට ලේඛනේ පෙන්වන්න පුළුවන්. හරි මම පොඩ්ඩක් වගේ ප්‍රශ්නයක් අහන්නම්. මේ ලේඛනේ දිහා මට බලලා කියන්න. මේ ලේඛනේ විචල්්‍ය දෙක අතර තියෙන අනුලෝම පොඩ්ඩක් ඉන්න කට්ටියම. හරි මේ ලේඛනේ දාන්නම් මේකේ දිහා බලලා මට කියන්න මේ ලේඛනේ විචල්්‍ය දෙක අතර තියෙන අනුලෝම සම්බන්ධයත් එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධයත් කියලා පොඩ්ඩක් ඉන්න. ඔව් මේ ලේඛනේ දිහා බලලා කියන්න. මේගොල්ලන්ගේ තියෙන අනුලෝම සම්බන්ධයද නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධයද? ඔව් ගොඩක් උත්තර දානවා. හැබැයි x වැඩි වෙනකොට අනිත් පැත්තෙන් y වැඩි වෙලා හරි x කියන විචල්්‍ය වැඩි වෙනකොට අනිත් පැත්තෙන් y වැඩි වෙලා තියෙනවා. ඒතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. හරි x වැඩි වෙනකොට අනිත් පැත්තෙන් y විචල්්‍ය වැඩි වෙලා තියෙනවා. අපි මේක මම ඔයාලට ලියන්න දෙන්නේ පොඩි කතාවක් නිසා ටියුට් එකට අපි දාගමු ටියුට් එක ආවට පස්සේ දැන් මේක දිහා බලනකොට කියන්නේ මේක මොකක්ද තියෙන්නේ කියලා. මේ දින x මේ දින y මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? විචල්්‍ය දෙක. ඔව් එතන තියෙන ප්‍රතිලෝම මොකද x වැඩි වෙනකොට y අඩු වෙලා තියෙනවා. හරි අපි කියන එකේ ප්‍රතිලෝම මොකද x 4 8 12 16 විදිහට වැඩි වෙනකොට අනිත් පැත්තෙන් y 80 60 40 20 කියලා අඩු වෙලා තියෙනවා. හරි ඒක මම හිතනවාට පැහැදිලි මේ ප්‍රස්ථාරයක් නැත්නම් graph එකක් ඔයා දන්නවා මේකේ අක්ෂ දෙක තියෙනවා තිරස් අක්ෂයයි සිරස් අක්ෂයයි කියලා ඒක අපි දන්න දේවල්. එතකොට ඒක ගැන
අපි වැඩි කතා කරන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ප්‍රස්තාරයක අක්ෂර දෙකක් අපිට තියෙනවා. එක අක්ෂරයක් තිරස් අක්ෂරය. අනිත් එක සිරස් අක්ෂරය. මේ දාලා තියෙන්නේ අර මුල ඉඳලම ඔයාලට මේ දේවල් උගන්වන්න නිසා බිඳු ඉඳලා මේ දේවල් උගන්වන්න නිසා මේ ප්‍රස්තාරයක් දාලා පෙන්නලා තියෙනවා. දැන් මේ අත නැත්නම් අපේ තිරස් අක්ෂරය. මේකට සිරස් අක්ෂරය කියලා. ඔය එක ගන්න දෙයක්. ඒක පෙන්නන තමයි මේක වල දීලා තියෙන්නේ. ඒතර ඕවා පාවිච්චි කරලා අපිට පුළුවන් වක්‍ර අඳින්න. හරි. දැන් විචල්්‍ය දෙක අතර අනුලෝම සම්බන්ධයෙන් තියෙන බලන්න මේ පළවෙනි වක්‍රය බලන්න මම ඇදලා තියෙන්නේ. හරි මම මෙහෙම වඩ පෙන්නන්න. හරි පොඩි වැඩක් කරන්න යන්නේ අපි. දැන් මම මේ ලේඛනේ දානවා. එතන ඇත්තට මේ තියෙන්නේ අර කලින් අපි කතා කරපු ලේඛනේ. දැන් අපි xy කියලා මෙතන දාමු. මම කලින් වගේම මේ පැත්තේ තියෙනවා x. මේක තියෙනවා y මම xy කියන ලේඛනේ දාගන්න. x සහ y. හරි. මෙයාට අනුලෝම සම්බන්ධයක් තිබ්බ ලේඛනේ මම පෙන්නන්නේ. හරි එකේදී මම දානවා 10. එකේදී sorry x 10 දී y එකයි. හොඳයි. x 10 දී y එකයි. හරි x 20ක් වෙනකොට y දෙකයි. x 20 දී y දෙකයි. x පැත්තේ මම දානවා x 30 දී y 3යි. x 30 දී y 3යි. x 40 දී y 4යි. හරි මෙන්න මෙහෙම පොඩි ලේඛනයක් මම දානවා. හරි දැන් බලන්න මේ ලේඛනයට අදාළව තමයි අපි මේ වක්‍රය ඇඳලා තියෙන්නේ. මේ සරල දේවල් වුණාට මේක අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. බලන්න මෙතන කියනවා විචල්්‍ය දෙකක් අතර පවතින සම්බන්ධතාව පෙන්වන රේඛාව වක්‍රය ලෙස නම් කරයි. වක්‍රයේ ප්‍රධාන වක්‍ර දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන් මේ විචල්්‍යයන් අතර අනුලෝම සම්බන්ධයක් තියෙන වක්‍රය. හරි. දැන් අදින් පස්සේ ඔයාලට කිව්වොත් එහෙම විචල්්‍ය දෙක අතර තියෙන අනුලෝම සම්බන්ධයක් කියලා. ඔයාලට ඔළුවට යන්න ඕනේ. එහෙනම් මේ විචල්්‍ය දෙක අතර සම්බන්ධයට ප්‍රස්තාරකින් පෙන්නුවොත් ඒ වක්‍රය මෙහෙම පහළ සිට ඉහළට යනවා. හරි ඒකට හේතුව බලන්න. දැන් මෙතන x 10 දී y එකයි x 20 දී y දෙකයි. දෙන්නම වැඩි වෙනවනේ. x උත් වැඩි වෙනවා y උත් වැඩි වෙනවා. 30ට යනකොට මෙයා 3යි 40 දී 4යි. එහෙමම දෙන්නම වැඩි වෙනවා නම් අනිවාර්යෙන් මේ වක්‍රේ පහළ සිට ඉහළට ගමන් කරන්න මෙපේ. නැත්නම් වැඩි ගැලපෙන්නේ. දැන් මෙතන අපි ගත්තම විචල්්‍ය දෙකම වැඩි වෙනවා නම් අනිවාර්යෙන් මේ පැත්තෙන් වැඩි වෙනවා මේ පැත්තෙන් වැඩි වෙනවා නම් 10 දී 1යි මේවා ඉතකොට මේක අඳින්න දෙනවා. හරියටම අඳින්න මේක. හරි ඒක 20 දී 2යි 30 දී 3යි 40 දී 4යි. හරි බිඳුවෙන් වක්‍රය පටන් ගන්න තියෙන්නේ. මේ විදිහට මේ වක්‍රය අඳින්න ඕනේ. අඳිනකොට ඔයාලට තේරෙනවා දෙපැත්තෙන් වැඩි වෙනවා. x උත් වැඩි වෙනවා මේ පැත්තෙන් y උත් වැඩි වෙනවා. මේ පැත්තේ x වැඩි වෙනවා නම් මේ පැත්තෙන් y උත් වැඩි වෙනවා. මේ විදිහට අර අනුලෝම සම්බන්ධයක් තියෙන නිසා මේ වක්‍රය ඇවිල්ලා දිනවා. මෙතන අපි ඉස්සෙල්ලාම දාගමු වක්‍රය කියලා මාතෘකාව. වක්‍රයක් කියලා මාතෘකාව දාලා අනුමාතෘකාවක් දාගන්න අනුලෝම සම්බන්ධයක් පවතින වක්‍රය කියලා. මාතෘකාව දාගන්න වක්‍රය කියලා. ඊට පස්සේ අනුමාතෘකාවක් දාගන්න අනුලෝම සම්බන්ධයක් තියෙන වක්‍රයක් කියලා. හරි. දැන් මේක ටියුට් එකේ තියෙනවා. නමුත් මම ඔයාලට මේක දෙන්න තාම ඔයාගේ අතේ ටියුට් එක නැහැ නේ. ඒතර එහෙම නැතුව මම මේක නිකන් ඔහේ කරගෙන ගියොත් වැඩේ සාර්ථක නැහැ. ටියුට් එක හම්බුනම ටියුට් එකේ මේක ෆිල් කරමු. හරි. එතකොට දැන් මෙහෙට අපි යමු. හරි දැන් මේක අපි බලන්න මේක දින විචල්්‍ය දෙකක් අතර සම්බන්ධය පෙන්වන රේඛාවක් තමයි වක්‍ර කියන්නේ. ඒක නිර්වචන ලියන්න ඕනේ ටියුට් එකේ එකක් වෙනවා PDF එක දෙනවා දැනට. අපි ඉස්සෙල්ලම මෙන්න මේ ලේඛනේ දාමු. xy අතර සම්බන්ධ තියෙන x 10 20 30 40 y 1 2 3 4 ඒ ලේඛනේ දාලා මේක අපි මේ වක්‍රේ හරියට මැනලා අඳින් පොතේ. දැන් මම මේක අඳිනකොට මම ඔයාලට පොඩි දෙයක් කියනවා. දැන් මේ පැත්තේ ඔයාලට රූල් තියෙනවා. සිරස් අක්ෂර රූල් දෙනවනේ. ඔය රූල් දෙකේ එකක් වගේ ගන්න. දැන් රූල් දෙකේ එකයි. ඊළඟ රූල් දෙකේ එකයි. මේ පැත්ත අපි සෙන්ටිමීටර්ස් මැනලා ගන්න වෙනවා. ඒ සෙන්ටිමීටර්ස් මැනලා ගන්න නම් හැම වෙලෙම සමාන විදවා ගන්න අක්ෂේ සමාන වෙනවා. ඒ කියන්නේ 1 2 3 4 ගන්නකොට එක රූල් එකකින් එකක් ගත්තේ ඊළඟ රූලෙන් තමයි දෙක ඊළඟ රූලෙන් තමයි තුන. සමහර අය වරද්දනවා වගේ. ඉතින් මේ පැත්තත් ඔය සෙන්ටිමීටර්ස් මම ගන්න 1 සෙන්ටිමීටර එකයි. සමහර අය වරද්දන තව දෙයක් තියෙනවා. ඒක වැරදි නෙමෙයි. අතරම කරන්න ඕනේ දෙයක්. මේ පැත්තේ වගේ රූල් තියෙන නිසා සමහර අය කරන්නේ මේ රූලේ දුර කොච්චරද කියලා අඩි රූලෙන් මඩි. හරි. මනෝනේ ඒ ටිකම ගන්නවා මෙතන. එහෙම අවශ්‍ය නැහැ. හරි. ඔයා මේ සිරස් අක්ෂර රූල් වලින් නම් ගත්තේ රූල් වලින් ගන්න. සිරස් අක්ෂර සෙන්ටිමීටර්ස් මැල්ලා ගන්න. හරි මැල්ලා අරගෙන ටක් ගාලා දින් වක්‍රය. දැන් මේකේ වක්‍රය ඇඳලා පස්සේ ඔයාගේ ඔලුවට යන්න ඕන දේ තමයි විචල්්‍ය දෙක අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් නම් වක්‍රයක් මෙහෙම පහළ සිට ඉහළට යනවා. හරිද? අපි ඊට පස්සේ ප්‍රතිලෝමයක් කතා කරනවා. ඒ කියන්නේ ඉහළ සිට පහළ. හරි ඒකයි මේක අඳින්න කිව්වේ. ඉක්මනට අඳින්න බලන්න තොරතුරු ටික දාලා. ඉක්මනින් අඳින්න තොරතුරු ටික මොකද අර වැඩ දාලා කියනවා අපිට සමීකරණ කතා කරන්න තියෙනවා. ඒක ඉක්මනින් මේක අඳින්න.
හරි ඉක්මනින් අදිමු. මොකද අපි ඉක්මනින් ප්‍රතිලෝමයකට ගිහින් සමීකරණ වලටත් යන්න ඕනේ. ඉක්මනින් ඉවර කරන්න ඊට පස්සේ ප්‍රතිලෝමයකට යන්න ඕනේ. හරි අපි ඊට පස්සේ යමු ප්‍රතිලෝමයකට. හරි මම හිතන වෙලාව ඇති කියලා. දැන් මේකේ ඒතර මේ තොරතුරු ටිකත් එක්ක අපි අනුලෝම සම්බන්ධය ඇන්දේ අපි ඒතර මම හිතන මේකේ වට ඇති කියලා වෙලාව අපි ඊට පස්සේ ප්‍රතිලෝමයකට ඇන්ද මේ අද කතා කරන ටික සෑහෙන්න වැදගත්. හරි මම කිව්ව සිලබස් එක පුරාවටම අපිට තියෙන පොඩි පොඩි ගණන් වලට මේ ප්‍රස්තාරයක් අඳින්නේ ඒ වගේ පොඩි පොඩි දේවල් එනවා. ඊට පස්සේ අපි සමීකරණ අධ ඉගෙන ගන්නේ. ඒතර වැඩි ඉවර ගෑමුම ඉන්න මම දැක්ක කීප දෙනෙක් අඩු වෙලා තියෙනවා. ඒතර අන්තිම වෙලාවේ තමයි අපි සමීකරණ කතා කරන්නේ. හරි මේක වැදගත්. හරි ඒක අන්තිමට ඉඳලා ඒ වැඩේ හරියට ඉගෙනගෙන යන්න නැත්නම් පාඩට ඉගෙනගෙන ගිහිල්ලා වැඩක් නැහැ. හරි ඒ නිසා සමීකරණය කරනකම් ඉන්න. වැඩේ අද ඒතර ඉවර කරගෙනම ඒතර ඊළඟ දවසේ අපිට ගණන් හදන වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට මේකේ තියෙන ටික කියලා දීලා. ලබල්සදී තමයි අපි ඔක්කොම ගණන් ටික හදන්නේ. හරිද? ඒක නිසා ඒතකොට මේක ඉවරනකම් ඉඳලා සමීකරණ වෙනකම්ම හරියට ඉගෙනගෙන යන්න. හරි. අපි ඊට පස්සේ ප්‍රතිලෝම සම්බන්ධය. ඒ ප්‍රතිලෝම කියන්නේ එකක් වැඩි විදියට අඩු වෙනවනේ. ඒ බලන්න ඒතර මේකේ අපි ගත්තොත් මේකේ අක්ෂ දෙකේ මම මේ ගන්න. මේකත් x පැත්තේ y ගන්න x y එබන් මෙතන මේක අපි ගත්තොත් දැන් මෙතන බිඳුවේදී 6යි 5ක් වෙනකොට මෙතන 5කට අඩු වෙලා මේ පැත්ත 6ක් වෙනකොට මේ පැත්ත 4කට අඩු වෙලා ඒ වගේ එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් එක්කෙනා අඩු වෙනවා. ඒතර එහෙම වුණොත් මෙන්න මේ වගේ වක්‍රයක් අපිට ලැබෙනවා. දැන් ගන්න පොඩි එකනේ xy කියලා. හරි xy x බිඳුවේදී y 6යි බිඳුවේදී 6යි 5ේදී 5යි 5ේදී 5යි 10ේදී 4යි 10ේදී 4යි 15ේදී 3යි 20ේදී 2යි 25ේදී 1යි 30ේදී බිඳුව තෝමනේ මේ වක්‍රය විලදී හරි ඒ විදිහට මේ ලේඛනය දාලා වඩ පුළුවන් මෙතන ප්‍රතිලෝම සම්බන්ධයෙන් නම් තියෙන්නේ විචල්ල දෙක අතර ඒ වක්‍රය අනිවාර්යෙන්ම වමේ සිට දකුණට මේ පල්ලෙහාට බෑවුම් වෙනවා. හරි දැන් ඊට පස්සේ බෑවුම ගැන කතා කරද්දී බෑවුම කියන්නේ මෙතන කොච්චර මේ වක්‍රය නැවිලාද කියන එක. හරි. ඒතර මේකේ නම් විචල්ල දෙක අතර තියෙන මේ වගේ ප්‍රතිලෝම සම්බන්ධයක් නම් බිඳුවේදී 6යි වුමු මේකේ මෙහා වැඩි වෙද්දි මෙහා අඩු වෙලා ඉවයි. ඒ වගේ ප්‍රතිලෝම සම්බන්ධයක් නම් තියෙන්නේ. වක්‍රය මේ විදිහට අනිවාර්යෙන් පහළට බෑවුම් වීමක් වෙනවා. හරි. ඒතර කලින් එක අනුලෝම නිසා තමයි පහළ සිට ගියේ. මේක ප්‍රතිලෝම නිසා ඉහළ සිට පහළට බෑවුම් වීමක් වෙනවා. හරි මේ පැත්තේ මේ තියෙන y තියෙන yx
ගාලා අඳි මේක අපි ඊට පස්සේ වක්‍රයක බෑවුම ගැන කතා කරලා සමීකරණයට යන්න ඕනේ ඒකයි තව කොටසක් තියෙන ඉවර කරන්න අන්තිම පැය භාගයට ඇවිල්ලා තින්නේ ඒක මේ ඉක්මනින් හදලා අපි ඉවර කරමු මේ ටික හොඳට ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න මොකද ලබන සතියේ අපිට මේවෙන් ගණන් හදන්න තියෙනවා මේක ඊට පස්සේ ගණන් ඉවරයි අදයි ලබන සතියේ විතරයි ගණන් හදන්න ඊට පස්සේ පළවෙනි පාඩමේ දිගටම තියෙන තියරි අදයි ලබන සතියේ පස්සේ ඉක්මනින් ඉවර කරන්න අපි ඊට පස්සේ ඊළඟ කොටසට යන්න ඕනේ කියලා වැඩ ටිකක් තියෙනවා මේ වෙලාව ඉක්මනින් ඉවර කරන්න කියන දා වැඩ ටිකක් තියෙන නිසා අපිට ඉවර කරන්න එකයි. දැන් මේකේ ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන නිසා තමයි වක්‍ර මේ විදිහට පහළට බැවුම් වෙන්නේ. කට්ටිය ඉවරයි කියලා දාලා තියෙනවා. හරි ඉක්මනින් ඉවර ගන්න ඉවර නැති කට්ටිය මම තව විනාඩියක් වගේ දෙන්න. හරි වක්‍රය ඉක්මනින් අඳින්න පුළුවන් වෙන නිසා මේවා ගෙදරදී හොඳට ප්‍රැක්ටිස් කරන්න. විශේෂයෙන් ලබන සතිය අපිට මේවෙන් වැඩ ගොඩක් තියෙනවා කරන්න. සම හොඳට මේ ටික ප්‍රැක්ටිස් කරලා ඉන්න ලබන සතියත් උඩ පන්තියේ තියෙන්නේ සෞන්දර්ය 10ට හරි ඊට පස්සේ අනිත් දේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා මම ලබන සෞන්දර්ය කියන්නම් පේපර් ක්ලාස් එක කවද තියෙන්නේ ඒ සතියේ පේපර් ක්ලාස් එක තියෙනවා BS කරන ළමයිට බිස්නස් ස්ටඩීස් ළමයිට හෙට පන්තියේ තියෙනවා වෙලාව දැනුවත් කරන්න හරි මම හිතනවා වෙලාව ඇති කියලා මොකද අපිට තව වැඩ ටිකක් තියෙනවා ඉස්සරහට යන්න හරි ඉතින් අපි බෑවුම නැත්නම් මේ වක්‍රේ කොච්චර නැවෙනවද කියන එක ගැන ස්ලෝප් එක ගැන කතා කරන්න යන්නේ. මම මේ ක්ලියර් කරනවා මම හිතන වෙලාව ඇති කියලා වෙලාව මදිනම් කියන්නක් කරලා. හරි මම හිතන වෙලාව ඇති කියලා මම ඉවරයි කියලා දාලා තිබ්බ එකයි. හරි ඉතින් අපි යමු වැඩ ඉස්සරහට. හරි පොඩ්ඩක් වේගින් වැඩ කරන්න ඕනේ නේද? ඒලෝ කරනවා කියන්නේ එහෙම තමයි. හරි වක්‍රයක අපි මේ බෑවුම ගැන කතා කරන්නේ. හරි බෑවුමක් ගැන කතා කරන්නේ ළමයි මේ බෑවුම කියලා කියන්නේ මේ වක්‍රේ කොච්චර නැවිලාද කියන්නේ. හරි ඒ කියන්නේ මේ වක්‍රේ මෙහින් පල්ලයට මේක කොච්චර නම්‍යශීලී වෙලා. හරි ඒක ධන විදියට නම්‍යශීලීලා තියෙන නැත්නම් ඍණ විදියටද අන්න ඒක තමයි මේ බෑවුම කියන එක අපි කතා කරන්නේ. මම මෙහෙම සූත්‍රයක් වඩ දෙන්න. බෑවුම සමානයි. මම වඩ දෙනවා මෙන්න මෙහෙම. P නැත්නම් අපි මෙහෙම දෙනවා P කියලා බෑවුම කියන්නේ. B සමානයි මම වඩ දෙනවා සූත්‍රය ඩෙල්ටා y ගෙදීම delta x හරි නැත්නම් මේකටම කියනවා b සමානයි හරි delta y කියන්නේ සිරස් දුර කියන උදාහරණය සිරස් දුර අපි බෙදනවා තිරස් දුරේ හරි ඒතර මේක හොයන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේකේ මේ ප්‍රස්ථාරයේ තියෙන එක ළඟ ඛණ්ඩාංක දෙකක් හරි දැන් මෙතන අපි ගත්තොත් මේ මම එක ළඟ දෙකක් කරන්නේ එක ළඟ ඛණ්ඩාංක දෙකක් අරගෙන මේගොල්ලන්ගේ සිරස් දුර සහ තිරස් දුර අතර අනුපාතය අපි ගන්න. හරි දැන් අපි ගත්තොත් මෙතන සිරස් දුර ගත්තොත් මේ 36 ඉඳලා 24ට අඩු වෙනවා මේ 15ට. දැන් මේ පැත්තෙන් 2/4ට වැඩිද මේ ඇඳලා තියෙන්නේ මේ බෑවුම. හරි. ඔයාලට මේක හඳින්න දෙනවා බෑවුමක් හඳිනවා කියන්නේ හැම වෙලේම. මෙන්න මේ වගේ එකලම කණ්ඩාංග දෙකක් අපි ආ කරලා මේ තියෙන බෑවුම. එකලම කණ්ඩාංග දෙකක් අපි ආ කරලා තියෙනවා. ඔබ තමයි බෑවුම. හරි. ප්‍රස්ථාරයෙන්ද එකලම කණ්ඩාංග දෙකක් අරගෙන ඒ දෙකේ ආ කරලා ඒ දෙකේ ආ කරාට පස්සේ දැන් බලන්න මෙයාගේ දුර කොච්චරද කියන්නේ. දැන් මේ 36 24 අතර හැබැයි 36 ඉඳලා 24ට අඩු වෙලා හරි. අපි කියන ඍණ 12 කියන්නේ අඩු වෙලා
30 ඉඳලා දැන් මේ ඩෙල්ටා y කියන්නේ සිරස් දුර. හරි ඩෙල්ටා y වලින් අපි පෙන්නන සිරස් දුර. ඒතර සිරස් දුර කියන්නේ මෙහෙට. හරි. ඒත් හැබැයි මේක 36 තිබ්බ එක 24ට අඩු වෙලා නිසා මම ඍණ 12යි කියලා දැම්මා. හැබැයි සිරස් දුර ගත්තොත් මෙතන ඉඳලා මෙතනට වැඩි වෙලා තියෙනවා. මේ පැත්තේ ඉඳලා මෙතනට අඩු වුණාට මෙතන ඉඳලා මෙතනට දෙකේ ඉඳලා හතරට දෙකක් වැඩි වෙනවා. හරි. එහෙනම් මෙයාගේ බෑවුම කීයද? අපි ඍණ 6යි කියලා. හරි හොඳට මතක තියාගන්න. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන වක්‍රයක බෑවුම හැම වෙලේම ඍණ අගයක් ගන්නවට මතක ඇති අර මම අර ප්‍රතිලෝම නම් ඍණ කියලා කිව්වේ. හරි ප්‍රතිලෝම නම් ර්ණ අනුලෝම නම් ධන කියලා කිව්වේ. ඉතින් අන්න එක තමයි මේ ඕන වෙන්නේ. හරි. එහෙනම් ප්‍රතිලෝම සම්බන්ධයෙන් නම් තියෙන්නේ අපේ වක්‍රය. එයාගේ බෑවුම අනිවාර්යෙන් මේ වගේ ඍණාදියක් ගන්න නම් බෑවුම හේතු කොහොමද? එකලං කණ්ඩායම දෙකක් පාවිච්චි කරා. එකලං කණ්ඩායම දෙකක් පාවිච්චි කළා. එයාගේ සිරස්තුර තිරස්තුරෙන් බෙදුවා. හරි. ඉතින් සිරස්තුර හැබැයි සිරස්තුර මේකේ අඩු වුණා. 36 ඉඳලා මේ 15ට එද්දි 24ට කොට අඩු වෙනවා. 12ක් අඩු වුණා. ඒක ඍණ 12 කියලා දැම්මේ. ඒතර මේ පැත්තේ මේ දෙකක් වැඩි වෙනවා. ඒක ධන 2යි කියලා දැම්මේ. හරි. එහෙනම් ඍණ 12 බෙදීම ධන 2. එතකොට අපිට බෑවුම ලැබුණා ඍණ 6යි කියලා. හරි බෑවුම ලැබුණා ඍණ 6යි කියලා. ඊළඟ මාතෘකාව දාන්න බෑවුම කියලා. මාතෘකාව දාන්න බෑවුම කියලා. අපි ඉස්සෙල්ලාම අනුමාතෘකාවක් දාගමු බෑවුම කියලා දාලා අනුමාතෘකාව දාලා ඍණ බෑවුම කියලා. බෑවුම කියලා ප්‍රධාන මාතෘකාවක් දාලා අංක 1 බෑවුම යටතේ අංක 1 ඍණ බෑවුම. ඍණ බෑවුමක් තියෙන්නේ මේ ප්‍රතිලෝම සම්බන්ධයෙන් තියෙන වක්‍රයක. ඉතින් මේ වක්‍රයට අක් ගාලා ඇඳලා ඉස්සරහින් බෑවුම හොයන්න. දැන් මේ සූත්‍ර දෙකම අවශ්‍ය නැහැ. දැන් දෙකම ලියාගන්න. හැබැයි සිරස්තුර තිරස්තුරෙන් බෙදෙන එක තමයි අපි ඔය ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන එක අදහස් කරන්නේ. ඉක්මනින් කරමු. මොකද අපිට සමීකරණ හදන්න තියෙනවා. ඒතර අද කොටස ඉවරයි සමීකරණ හදුවට පස්සේ ඒතර ලබන සතිය තමයි මේකෙන් ගණන් හදන්නේ. ඒතර අදයි ලබන සතියේ විතරයි මේ පළවෙනි පාඩමේ ගණන් තියෙන්නේ. ඊට පස්සේ තනි කර තියෙන්නේ. හරි ඒකයි මම කිව්වේ අද කොටස බැරුව ලබන සතිය තේරෙන්නේ නැහැ. ඒක නිසා මේක පොඩ්ඩක් අමාරු නම් වීඩියෝ එක ආයෙ පාරක් බලන්න දැම්මම. ඒතර ඒක බලනකොට ලබන සතියේදී මම මේක ඉක්මනින් දෙන්නම් වීඩියෝ එක. ඒතර මේකත් බලලා ලබන සතිය පන්තියට ජොයින් වෙන්න. මොකද අද කොටස බැරුව ලබන සතිය මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඉක්මනින් අන්දිමු ඇඳලා බෑවුම හොයමු. බෑවුම කියන්නේ අතර මේ කොච්චර නැමිලාද කියන්නේ. හරි. ඒක අපි හොයන්නේ මේ සිරස්තුර සහ තිරස්තුර අතර අනුපාතය අරගෙන. හරි ඉක්මනින් කරමු. අපි ඊට පස්සේ ධන බෑවුමකට යනවා. ඒකෙන් පස්සේ ඉක්මනින් සමීකරණයට යමු මේක. හරි ඉක්මනින් මේක ක්‍රොස් දාලා ඇඳලා බෑවුම හොයමු. විනාඩියෙන් කරන්න. මොකද අපි ඊට පස්සේ ඔකේ ධන බෑවුමකට ගිහිල්ලා සමීකරණ ඉවර කරන්න ඕනේ. මොකද ඒක ෆස්ට් එක අද ඉවර කරේ නැත්නම් අද වැඩේ අඩුයි අපි කරලා තියෙනවා. ඒ නිසා ඒක ඉවර කරන්න ඕනේ. ඉවර කරලා ඒතර ඔයාලට හොඳට ප්‍රැක්ටිස් කරන්න ආවනම් ලබන සතියේ අපිට හොඳට ගණන් ටික හදන්න පුළුවන්. හරි මම හිතන වෙලාව ඇති කියලා ඉක්මනින් ඉවර කරන්න. මොකද අපි ඊට පස්සේ අනුලෝම සම්බන්ධයක් තියෙන එක නැත්නම් ධන බෑවුමක් හදන්න ඕනේ. ඊළඟට මේ ප්‍රස්තාවය ඇතුළේ ඉක්මනින් බෑවුම හදලා ඉවර කරන්න. සිරස්තුර තිරස්තුරෙන් බෙදන්න දැන් මෙයාගේ සිරස්තුර ඍණ 12ක් උනේ 36යි 24යි අතර නිසා. තිරස්තුර ධන දෙකක් උනේ 2යි 4යි අතර නිසා. ඒතර ඍණ 12 ධන දෙකෙන් බෙදුවම ඍණ 6ක පිළිතුරක් ලැබෙනවා. ඉක්මනින් කරන්න.
ඒ වෙලාව ඇති ඍණ 12 ගත්තේ කොහොමද හනුමේදී මේ 30 දැන් අපි මේ ඍණ 12 කියලා ගත්තේ සිරස් දුරනේ. ඒ කියන්නේ ඩෙල්ටා y. හරි. ඒතකොට මේ සිරස් දුර මේ 36 ඉඳලා දැන් මේ බෑවුම අදින්නේ මෙහෙම. කාටරි ප්‍රශ්න තියෙනවා ආයි බලන්න. බෑවුම් ඒ වගේ ප්‍රශ්න තියෙනකොට අහන්න හරි. බෑවුම අදින්නේ මෙහෙම පහලට ආවා. මෙහෙම මෙහෙට ගියා. කොහොමද බෑවුම යන්නේ? පහලට යනද මෙහෙට ගියා. නිල් පාටි මුම් බෙල්ල තියෙන බෑවුම. කොච්චර නැමිලාද කියලා හොයන්න. ඉතින් 36 ඉඳලා ඉතින් පහලට යනකොට අඩු වෙලා 12. ඒක ඍණ 12 කියලා ගත්තා. අන්ත ඉතින් මතක තියාගන්න හැම වෙලේම මෙහෙම පහලට බෑවුම වල වක්‍රයක ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන වක්‍රයක බෑවුම අනිවාර්යෙන්ම ඍණාගයක් ගන්න. හරි. ඒක ඔළුවේ තියාගන්න. හරි. මම හිතන වැඩේ හරි කියලා. වෙලාවෙ ඇති කියලා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැන් ඔයා මේව ගෙදරදී කරක් දුණා. මොන හරි ප්‍රශ්නයක් ආවොත් අහන්න මේවා ආයි තනියෙන් අධ්‍යයනය කරන්න. අපි කියන්නේ ඒකල කියන්නේ හැම වෙලේම අරවා තනියෙන් ස්ටඩි කරන්න ඕනේ. ඒ මොනවද තව සාර්ථක වෙන්නේ. හරි. එහෙම නැතු මම පන්ති කරන එකම කරගෙන ඉඳලා එහෙම කරන්න මේ O level නෙමෙයි. හරි. ඒ level සාර්ථක වෙන්නේ තනියෙන් වැඩ ගන්න මිනිස්සු. ඍණ දෙන්නේ කියන්නේ මේ අඩු වෙන නිසා නේ. 36 ඉඳලා 24ට අඩු වෙනවා. එතකොට ඒකයි මෙයාගේ ඍණ 12 කියලා දැන් මෙතන අවසාන උත්තරේ ඍණ 6. අනිවාර්යෙන්ම ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන වක්‍රයක බෑවුම ලැබෙන්නේ අපි ඍණාගය. හරි? ඒකත් ඔළුවේ තියාගන්න. ඍණ දැන් මේක මේ අඩු වෙච්ච නිසා 36 ඉඳලා 24ට අඩු වෙනවා. 24 ඉඳලා 36ට වැඩි වුණා නම් අන්න දාන දුන්නා. දැන් මේක අපි අදින්නේ මෙහෙම වෙලෙ මේ පහලට ඇවිල්ලා තව මෙහෙට. හරි? අඩු වෙලා වැඩි වෙනවා. හරි මම හිතන පැහැදිලි කළද මේක ගෙදරදී තනියෙන් කරනකොට ප්‍රශ්න ආවොත් මට කතා කරන්න මම කියලා දෙන්න මොනවා හරි ගැටලුවක් ආවොත් මොකද වෙලාව දුක්ක් කියලා තියෙන නිසා අපි යමු කියලා. දැන් මේක දැක්කම වාට තේරෙනවා. දැන් මේකේ මෙන්න මෙහෙම. හරි මෙයාගේ බෑවුම දින්නේ මෙහෙම. හරි වක්‍රය අපි ළඟ කණ්ඩායම දෙකක් ආයෙත් මෙයා කරන්නේ. මෙන්න මේ මෙහෙට ගියා. මෙහෙට ගියා. දෙකම වැඩි වෙනවා. හරි මෙහෙට ගියා මෙහෙට ගියා. හරි. දැන් මේකේ අපි බෑවුම වෙනකොට එනවා. b සමානයි. ඒකේ අර සිරස් දුර බෙදන්නේ මේ සිරස් දුරේ. සිරස් දුර බෙදීම සිරස් දුර. නැත්නම් අපි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කලින් වගේ. ඒතර මේකේ දැන් සිරස් දුර ගත්තා මෙහෙට ගිහලා මෙහෙට යනවා කියන සිරස් දුර 36 ඉඳලා දැන් 48ට වැඩි වෙනුනේ. 36 ඉඳලා 48ට වැඩි වෙනවා. ඒක දන්න දොන. මේ පැත්තේ සිරස් දුර ගත්තා මේකත් 4 සිට 6ට වැඩි වෙනවා දන්න දෙක. හරි මේ වගේ අනුලෝම සම්බන්ධයක් තියෙන වක්‍රයක් නම් එයාගේ බෑවුම අනිවාර්යෙන් ධනාගයක් වෙන්න ඕන. මම කලින් අනුලෝම කතා කරද්දි ඔයාලට කිව්වා අනුලෝමයි ධනයි කියන්නේ දෙකම එකයි කියලා. උඩම හරි තේරුණා නැත්නම් අහන්න. හරි ප්‍රශ්නයක් අහපු කෙනා තේරුණා කියලා දාලා තියෙනවා. තේරුණා නැත්නම් අහන්න. හරි දැන් මෙතන බලන්න දැන් මේකේ බෑවුමෙන්ද වෙන්නේ. ඉතින් බෑවුමෙන්ද විදිය මේ ගියා මේ දෙකම වැඩි වෙනවා. මේ පැත්තත් වැඩි වෙනවා මේ පැත්තත් වැඩි වෙනවා. එහෙනම් ඩෙල්ටා y නැත්නම් සිරස් දුර ගත්තම දැන් මෙතනින් 36යි මෙතනදී 48යි. එහෙනම් 36 ඉඳලා 48ට 12ක් වැඩි වෙනවා. හරි. මේ පැත්ත සිරස් දුර ගත්තම මෙතන 4යි මෙතන 6යි. එහෙනම් දෙකක් වැඩි වෙනවා. එහෙනම් 12 බෙදීම 6 12 බෙදීම 2 ධන 6යි. හරි. ත්‍රියාගේ බෑවුම ධනාගයක් කියන්නේ. එතකොට අපි අනුමාත්‍රකාව දාලා ධන බෑවුම කියන කලින් ඍණ බෑවුමනේ. මේ පැත්තට යන්නේ කියලා හනුදී මේක අපි වක්‍රයේ අපි බෑවුම ලක්ෂ දෙකේ ආ කරන්නේ. හරි. ඒක මේක ලක්ෂයෙන් තමයි පටන් ගන්න. හරිද? මේක ගිහින් ඉතින් මේ වාග්‍රහණ මේ පැත්තට යන්නේ සාමාන්‍ය බෑවුම අදින්නේ නෙමෙයි. හරි බෑවුම අදිනකොට මේකේ කොච්චර වක්‍රේ නැගිලාද කියලා බලන්න බෑවුම අදිනකොට අපි සාමාන්‍යයෙන් අනුලෝම සම්බන්ධයක් තියෙනවා මේ පැත්තට අදින්න. හරි. ඒකයි මම ගන්න එක සාමාන්‍යයෙන් කරන විදිය. සහජ මෙයාගේ බෑවුම කොහොමද ධනාගයක් වෙන්න ඕනේ අනුලෝම සම්බන්ධයක් තියෙන නිසා. හරි. මේ වාට මේ බෑවුම් නේද හොයන්නේ නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ. හරි. ඒ කියන්නේ මේ කරන්නේ භාගයට වාට මෙහෙම බෑවුම් නේද මේව හොයන්න කියලා එකක් එන්නේ නැහැ. පළවෙනි වාරේ වගේ ඉස්කෝලේ භාගයට වගේ හයි නමුත් ඒ ලෙවල් වලට බෑවුම් අදින්නේ නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ අනුලෝම සම්බන්ධයක් තියෙන මේ වගේ වක්‍රයක බෑවුම ධනාගයක් වෙනවා. ඒක පෙන්වන්න තමයි මේක කරේ. හරි. ඒ කියන්නේ විචල දෙක අතර තියෙන අනුලෝම සම්බන්ධයක් නම් වක්‍රය විදිහට පහළ සිරිහිලට යනවා. එතකොට බෑවුම අනිවාර්යෙන් ධනාගයක් වෙනවා. ධනාගය වෙන්නේ කොහොමද කියන එක තමයි මේ හතර පෙන්නලා තියෙන්නේ. හරි. ඔක අඳින්න පට් ගන්න. හරි. ඇදලා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතන ඔක ධන දෙකේ ඉන්නේ අපි ඊට පස්සේ සමීකරණයට යනවා. හරි හැමෝම ඉක්මනින් ඉවර කරන්න. ධන 6 එන්නේ උත්තරේ. අපි ඊට පස්සේ සමීකරණයට යනවා. ඉන්න කට්ටිය ඉවර කරගන්න. තව පැය කාලක් තියෙනවා.
ඒ වෙලාවේ අපි සමීකරණ කතා කරන එකයි. හරි වෙලාව ඇති මම හිතනවා වැඩේ පැහැදිලි කියලා ප්‍රශ්න තියෙනවා නම් මේවා මට වෙනම කතා කරලා හරි අහන්න මොකද දැන් මොනවා හරි වෙලා එක ප්‍රශ්න ඔයගොල්ලෝ මේවා අලුතින්ම ඉගෙන ගන්න. ඉතින් මේවා මේ විෂය කල්ප ඉගෙන ගන්නකොට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න આવොත් කතා කරලා අහන්න. හරි එහෙම අහගෙන තමයි විසඳගෙන වැඩේ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේක මේ මම ඔයාලට පෙන්නුවේ. දැන් අපි වක්‍රයක් ඇඳලා පස්සේ එයාගේ බෑවුම අපි කියනවා මේ වගේ ගන්නත් දාන්න. හරි. ඒතර අපි දන්න කියලා කිව්වට ඒ කටපාඩම් වෙන්නේ එහෙම උනොත් කරා. දන්න වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න තමයි මේක කරේ. හරි. අපි නැත්තම් වක්‍රයක් ඇදලා විචාර දෙක අතර අනුලෝම සම්බන්ධයක් තියෙනකොට ඒගොල්ලන්ගේ බෑවුම දන්න කියලා නිකන් කටපාඩමින් කියලා වැඩක් නෙවෙයි. ඒක කටපාඩමින් නොවෙන්න තමයි මම මේක මේ හදලා පෙන්නන්නේ. කොහොමද බෑවුම ගන්න කියලා. හරි. ඊට පස්සේ අපි යමු අද කරන අන්තිම කොටස සමීකරණ. මේක හරි වැදගත්. දැන් අපි විචාර දෙක අතර සම්බන්ධේ ලේඛනයකින් බැලුවා. ඊට පස්සේ ප්‍රස්තාරයකින් පෙන්නුවා. දැන් මෙන්න මෙතන අපි සමීකරණයක් හදන්න ලෑස්ති වෙයි. හරි. ඒ විචාර දෙක අතර සම්බන්ධය අපි ලේඛනයකින් බැලුවා. ප්‍රස්තාරයක් ඇදලා බැලුවොත් ඊට පස්සේ අපි මේගොල්ලන්ගේ සමීකරණ හදන්න යනවා. හරි. ගාන හදද්දි ප්‍රශ්නයක් අහලා ගානවල සමීකරණ අනිවාර්යෙන් ලියන්න. ඔව් අනිවාර්යෙන්. හරි. ඉතින් පොඩ අහන් ඉන්න දැන් මේකේ මම කිව්වා අද දවසේ අපි දැන් විචාර ඔය ස්වායත්ත පරායත්ත කියන විචාර දෙක අතර සම්බන්ධනේ කතා කරේ. ඒ විචාර දෙක අතර සම්බන්ධය අපි පෙන්නුවා ලේඛනයකින්. හරි. අපි යාගේ සම්බන්ධ ප්‍රස්තාරකින් යන්න. හරි සම්බන්ධ ප්‍රස්තාරකින් යන්න. ඊට දැන් අපි පෙන්වන්න යන්නේ ඒගොල්ලන්ගේ සම්බන්ධ සමීකරණ. හරි. ලේඛනයක් ගත්තා ප්‍රස්තාරයක් ඇඳලා දැන් සමීකරණයකින් මේක පෙන්වන්න ලෑස්ති. හරි. දැන් බලමු මේ සමීකරණයකින් මේක පෙන්වනකොට මෙන්න මේ අපි ගත්තොත් දැන් මේ v සමාන a දර vx කියන එක අපිට ඕනම් පුළුවන් මෙන්න මෙහෙම. හරි y සමාන a දර vx කියලා ගන්න පුළුවන්. දෙකම එකයි. හරි. y සමාන a දර vx දුවොත් v සමාන a දර vx දුවොත් දෙකම එකයි. හරි. දැන් මෙන්න මේකේ මේ v වලින් නැත්තම් y වලින් අපි හැම වෙලෙම පෙන්වන්නේ අපේ තියෙන පරායත්ත විචලනය. හරි. දැන් මෙන්න මේ ටික අද හරියට ඉගෙන ගන්න. ඒතර මම මේ දැන් ගණනක් හදනවා මෙතන සමීකරණයක්. ඒ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්න. ඒතර ලබන සතියේ තියෙන ගණන් ටික අපි ලේසියෙන් හදලා ඉක්මනින් වැඩේ අවසන් කරලා දාන්න පුළුවන්. හරි. ඒතර අදයි ලබන සතියේ විතරයි ගණන් තියෙන්නේ පළවෙනි පාඩමේ. ඒතර මේ අද කරන ටික හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්න. ඒතර ලබන සතියේ අපි ගණන් ටික හදුවා. වැඩේ ඉවරයි. ඊට පස්සේ තීරණ ටිකට යන්න දී. හරි. ඒතර මේ ටික හොඳට බලාගෙන ඉන්න ගෙදර. එහෙනම් v වලින් නැත්තම් y වලින් කියන්නේ කවුද? අපේ තියෙන පරායත්ත විචලනය. හරි. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයේ කොට මතකෙදි මැස් වල තිබ්බර වක්‍රේ කැපෙන දැන අන්තක්ඛණ්ඩේ. හැබැයි මෙතන මම කියනවා වක්‍රේ කැපෙන දැනට අමතරව මම මෙතනට කියනවා ස්වායත්ත විචලනය. හරි. ස්වායත්ත විචලනය අපේ තියෙන ස්වායත්ත විචලනයේ වටිනාකම බිඳුවේදී ස්වායත්ත විචලනයේ වටිනාකම බිඳුවේදී පරායත්ත විචලනයේ වටිනාකම ස්වායත්ත විචලනයේ වටිනාකම බිඳුවේදී පරායත්ත විචලනයේ වටිනාකම. හරි. તો මේගොල්ලෝ විදියට. හරි. දැන් හැම වෙලේම අන්තක්ඛණ්ඩය කියන්නේ මේ ස්වායත්ත විචලනය කියන්නේ අපි x ට. මේ දින x වලින් බෙල්ලලා තියෙන අපේ ස්වායත්ත විචලනය. ඒතර එයාගේ වටිනාකම බිඳුවේදී පරායත්ත විචලනය ගන්න තමයි
අපි A වලින් නැත්තම් මේ අන්තක්කණ්ඩය කියන ගණන් හදද්දී පෙන්නන්න. හරි ගාන හදනකොට ඒක ඔප්පු කරලා පෙන්නන්න. දැනට බලන්න B වලින් නැත්තම් අපි Y වලින් කියන්නේ අපේ B වලින් නැත්තම් Y වලින් කියන්නේ අපේ පරායත්ත විචල්‍ය. හරි. A කියන්නේ අන්තක්කණ්ඩය එහෙම නැත්තම් මම කිව්වා ස්වායත්ත විචල්‍ය වටිනකම බිඳුවේදී පරායත්ත විචල්‍ය වටිනකම. හරි. X කියන්නේ ස්වායත්ත. හරි. X කියන්නේ ස්වායත්ත. B කියන්නේ අපි දැන් පොඩට කලින් කතා කරමු බෑවුම. හරි. B ගැන අපි චුට්ටක් කලින් කතා කරපු බෑවුම. ඒතකොට ඒකේ බෑවුම හොයන්න අපි අර ප්‍රස්ථාරෙන්නේ ඉගෙන ගත්තේ. දැන් ඉගෙන ගන්න යනවා ප්‍රස්ථාරයක් නැතුව කොහොමද බෑවුම හොයන්නේ කියලා. හරි. ඒතකොට ඒකත් දැන් කියලා දෙන්නම්. මම පොඩි බොහෝවක් නැත්තම් ලේඛනයක් කරනවා මෙන්න මෙන්න තොරතුරු දෙනවා. මම ගන්නම් ආදායම සහ පරිභෝජන. අද කලින් අපි ආදායම ඉතුරුම ගැන කතා කරනවා. ආදායමයි පරිභෝජනය. ආදායම ඉතුරුම ගමු. හරි ආදායම සහ ඉතුරු. හරි. අපි හිතමු ආදායම 1000 දී ආදායම 1000 දී ඉතුරු 500. හරි ආදායම 2000 වෙනකොට ඉතුරු කරනවා 800. ආදායම 3000 දී ඉතුරු කරනවා 900. කොහොමද නිකන් ලේඛනයක් දාන්න නිකන් තොරතුරු ටිකක් දෙන්න. හරි. ඒතර ආදායම සහ ඉතුරු දැන් ඔයාලා කලින් අපි මේ කොටස කතා කරනකොට ස්වායත්ත පරායත්ත අහනකොට ඔයා කෑ ගහලා කිව්වා ආදායම තමයි ස්වායත්ත ඉතුරු තමයි පරායත්ත. ඇයි ඒකට හේතුව? ආදායම වෙනස් වෙද්දී ඒ වෙනස් වීමට ප්‍රතිචාරයක් විදිහට තමයි මේ ඉතුරු වෙනස් වෙන්නේ. අපේ ආදායම වැඩි වෙච්ච නිසා තමයි අපි ඉතුරු කරන සල්ලි ගන්න වැඩි කරන්නේ. හරි. එහෙනම් පොඩ්ඩක් කලින් අපි දැන් මේක අහනකොට ඔයා කෑ ගහලා කිව්වා මොකද්ද? ආදායම තමයි ස්වායත්ත පරිභෝජනය තමයි. සෝරි මේ ඉතුරුම තමයි පරායත්ත කියලා. ඒක ඉස්සෙල්ලා වෙනස් වෙන්නේ ආදායම කියලා. ඔයාලට මතකයි. අද කරේ. හරි. දැන් අපි මේකට අදාළව හදන්න යනවා සමීකරණ. හරි. දැන් මේ b සමාන ඉඳන් bx කියන සමීකරණය අපි හදන්න යනවා. ඒකදි මම ඔයාලට ඉස්සෙල්ලාම කියනවා ඕනම සමීකරණයක් අපි ආර්ථික විද්‍යාවෙන් හදනකොට ඒකේ පළවෙනි පියවර වෙන්නේ බෑවුම හොයාගන්න එක. හරි. දැන් බෑවුමට මතකයිද අපි චුට්ටක කලින් ප්‍රස්ථාරයෙන් මේක හැදුවා. හැබැයි දැන් අපිට ප්‍රස්ථාරයක් නැහැ. මම ඔයාලට දෙනවා තව සූත්‍රයක්. පරායත්ත විචල්‍යයේ වෙනස. මේකෙන් අපිට ගොඩක් වෙලාවට ගණන් හදන්න ඉන්නේ පරායත්ත විචල්‍යයේ වෙනස. පරායත්ත විචල්‍යයේ වෙනස අපි බෙදනවා ස්වායත්ත විචල්‍යයේ වෙනස. ප්‍රස්ථාරයෙන් ගත්තත් මේකම තමයි එන්නේ. හරි. අපි අපිට දැන් ප්‍රස්ථාරයක් නැති නිසා අපි මේකේ පරායත්ත විචල්‍යයේ වෙනස ස්වායත්ත විචල්‍යයේ වෙනසෙන් බෙදනවා. හරි. දැන් මෙයාගේ පරායත්ත විචල්‍යව දන්නවා. ඔයා කිව්වා ස්වායත්ත කියන්නේ ආදායම. මොකද ආදායමට අනුව තමයි ඉතුරු වෙනස් වෙන්නේ. එහෙනම් පරායත්ත විචල්‍ය වෙනස කියන්නේ හැමතැනම මේ 500 800 900 හැමතැනම වෙනස් 200. ධන 200ක් තියෙන්නේ මොකද? දෙක වැඩි වෙනවා මේ 500 800 900 වැඩි වෙනවා. එහෙනම් පරායත්ත විචල්‍ය වෙනස 200යි. ඒතර ස්වායත්ත විචල්‍ය ආදායම එයාගේ වෙනස 1000. හරි. එහෙනම් මෙයාගේ බෑවුම අපිට ලැබෙනවා 200 බෙදීම 1000 0.2 කාටිය. 200 බෙදීම 1000 0.2 කාටියක් අපිට ලැබෙනකොට බෑවුම කොහොමද වෙන්නේ? පරායත්ත විචල්‍ය වෙනස අපි බෙදනවා මොකෙන්ද? ස්වායත්ත විචල්‍ය වෙනස. හරි. පරායත්ත විචල්‍ය වෙනස ස්වායත්ත විචල්‍ය වෙනසෙන් බෙදනවා. දැන් මේක අපිට ප්‍රස්ථාරයක් තිබ්බනම් අර මම කලින් පෙන්නුවා වගේ බෑවුමක් ඇඳලා ගන්න තිබ්බා. හරි. ප්‍රස්ථාරයක් නැහැ නේ අපිට. එහෙනම් ප්‍රස්ථාරය ඇඳලා නටන්න දෙයක් නැහැ. මේ සූත්‍රයෙන් හොයන්න පුළුවන්. නම් මතක තියාගන්න හැමදේම සමීකරණයක පළවෙනි පියවර මෙන්න මේ බෑවුම හොයන්න. හරි. දෙවෙනි පියවර අපි මෙයාගේ අන්තක්ඛණ්ඩය වලම කියන්නේ නිසා මෙතන කිව්වේ. දෙවෙනි පියවර අපි මෙයාගේ අන්තක්ඛණ්ඩය හොයාගන්න. බලන්න මේක මම කරන විදිය. මම හිතට ගන්නවා මේ සමීකරණ. හරි. අපේ දෙවෙනි v සමානයි a ධන bx කියන සමීකරණය. හොඳට බලාගන්න මේවා ලබන සතියේ හදනවා. ඉතින් මේ ටික හොඳට ගෙදරදී ප්‍රැක්ටිස් කරලා ආවම මට ලබන සතියේ ලේසි. හරි. දැන් මේ v කියන්නේ අපි දන්නවා අපේ පරායත්ත විචල්‍ය. v කියන්නේ කවුද? පරායත්ත විචල්‍ය. හරි. මම මේ v ට ආදේශ කරනවා අපේ පරායත්ත විචල්‍ය දැක්ක අපි 500 නේ. හරි. v ට මම දානවා 500. දැන් අපිට a වලින් හොයන්න ඕනේ. හරි. a එකෙන්ම තිබ්බා. බෑවුම අපි හොයාගෙන තියෙනවා මේ 0.2. එහෙනම් b ට දානවා 0.2. b ට දානවා 0.2. හරි. දැන් පරායත්ත විචල්‍ය විදිහට අපි 500 ගත්තා නම් x ට ගන්න ඕනේ අපි ස්වායත්ත විචල්‍ය 1000යි. හරි. ස්වායත්ත විචල්‍ය අපි ගන්න ඕනේ 1000. දැන් අපි ඒවා පරායත්ත විචල්‍ය විදිහට අරන් තිබ්බේ 800 නම් මෙතනට ඔයා x ට ගන්න ඕනේ 2000. ඔයා වෙනකට අරන් තිබ්බේ 900. ඔයා x ට ගන්න ඕනේ 3000. හරි. මම 1000 අරන් තිබ්බේ මේ 500 අරන් තිබ්බ නිසා තමයි ඉතුරු 500 වෙනම කියලා තිබ්බ නිසා තමයි ආදායම 1000 අතන්ට අරන්. හරි. දැන් මේක සුළු කරමු. a ධන 0.2 වරක් 1000 කියන්නේ 200. හරි. දැන් ඒතකොට මේ 200 මෙහෙට එනකොට ඔයා දන්නවා වෙන වෙනම 500 එක 200. ඒ මෙතන 200 මෙහෙට
ऋण වෙනවා. සමානයි a. එහෙනම් සුළු කරාට පස්සේ අපිට a ලැබෙනවා කියලා 300යි මිලියන a සමානයි 300. අන්තක්කණ්ඩය වෙලා. අන්තක්කණ්ඩය හෙව්වනම් අපිට උත්තරේ ගන්න පුළුවන් සමීකරණය මෙන්න මේ. b සමානයි 200 ගන්න 0.2යි x ඒ බෑවුමේ 0.2යි මෙන්න මේ විදිහට අපිට සමීකරණය හදා ගන්න පුළුවන්. මේක තමයි මේ සමීකරණය හදනවා කියලා කියන්නේ. මම ආයෙ පාරක් මේක කියලා දෙන්නම්. හරි. ඒක සමීකරණයක් හදනකොට හැම වෙලෙම අපි එකෙන් පෙන්නන්නේ විචාර දෙකක් අතර තියෙන සම්බන්ධය. හරි. ඒතර v සමානයි a දර vx. මේ x තමයි අපේ සොයායත විචල්ලේ. v නැත්තම් y තමයි අපේ පරායත විචල්ලේ. හරි. ඒතර බෑවුම සහ අන්තක්කණ්ඩය කියන දෙක අපි පාවිච්චි කරනවා මේ x සහ y නැත්නම් x සහ v දෙන්නගේ සම්බන්ධය පෙන්නන්න. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම කරේ මෙයාගේ බෑවුම හෙව්ව. බෑවුම කියන්නේ කොහොමද? පරායත විචල්ලේ වෙනස අපි බෙදනවා සොයායත විචල්ලේ බෙදීමක් කියනවා. පරායත විචල්ලේ වෙනස බෙදනවා සොයායත විචල්ලේ වෙනසෙන්. හරි. එතකොට 200 බෙදුව 1000. 200 බෙදනවා 1000. හරි. ඒතර අපිට උත්තරේ ලැබුණා 0.2යි. හරි. ඒතර ඒක පාවිච්චි කරා අපි මේ දෙවෙනි පියවර මම අංක 1 කියලා බෑවුම දැම්ම අංක 2 අන්තක්කණ්ඩය හොයන එකට ලිව්ව සමීකරණේ v සමාන a දන vx. හරි. සෝරි මෙතන මම 200 දාලා තියෙන්නේ 300 එන්න ඕනේ මම මෙතන මේ 300 වල 200 දාලා මෙතන 300 මම උත්තරේ 200 අරගෙන මෙතන පේනවා 300 එන්න ඕනේ හරි ඒක හරි දැන් දාපු එක නා හරි ඉතින් එතකොට දැන් මේ අන්තක්කණ්ඩේ වෙනකොට v සමාන a දන vx අරගෙන මම x ට නැත්නම් v ට අපි v කියන්නේ අපේ සොයායත විචලනේ ඒතර ඒක මම කියනවා මේකින් 1000 හරි එහෙනම් මේ ආදායම තමයි අපේ සොයායත විචලනේ මම x ට කියනවා 1000. හරි b කියන්නේ පරායත විචල්ලේ. සෝරි b කියන්නේ පරායත විචල්ලේ නම් b ට අපි කියනවා ඉතුරුම් 500. හරි b කියන්නේ අපේ පරායත විචල්ලේ b ට අපි කියනවා මෙතන පරායත විචල්ලේ අපි ඉතුරුම්නේ. එහෙනම් මේ ඉතුරුම් 500 කියනලා මම ඊට දැම්මා. ඔයාලට ඕන නම් 700 900 ඒව ගන්න පුළුවන්. එතකොට ඒ තමයි හොයන්න යන්නේ. බෑවුම හොයාගෙන දින 0.2යි කියලා. ඒතර ඔයා b ට ගත්තේ 500නේ. එහෙනම් අපි x ට ගන්න ඕනේ 1000. හරි ඔයා බෙරලත් b ට 700 ගත්තා නම් එතනට 700 ගෙනාවා නම් ඔයා ආදායම කියලා ගන්න 2000. හරි දාලා කොහොම සුළු කරත් එකම උත්තරේ එන්නේ. හරි. ඊට පස්සේ මේ 0.2 දාලා වැඩි කරන් මෙතන 200ක් ආවා. 200 මේකට ආවම ඊට 200යි. ඊට 500 200ක් ගියාම අන්තක්කණ්ඩේ 300 කියලා අපිට ආවා. ඒක තමයි මේ 300 දන 0.2x කියන සමීකරණය අපි හදාගන්නේ. හරි. දැන් ඔයාගේ පොතේ සමීකරණේ ගොඩනැගීම කියලා මාතෘකාව දාලා ඉස්සෙල්ලා මේ සමීකරණ ලියා ගන්න. v සමාන නැත්නම් y සමාන එතන දෙකම ලියන්න. y පරායත දාගන්න. මේ තොරතුරු ටික දාගන්න. තොරතුරු ටික දානකොට v සමානයි පරායත විචල්ලේ ඒ කියන්නේ අන්තක්කණ්ඩේ. හැබැයි අන්තක්කණ්ඩේ කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. සොයායත විචල්ලේ වටිනාකම බිඳුවේදී පරායත විචල්ලේ වටිනාකම කියලා. c කියන්නේ බෑවම x කියන්නේ සොයායත විචල්ලේ. ඉතින් මෙන්න මේ ගාන ලියන්න ආදායම සහ ඉතුරුම් කියලා ගාන ලියලා ඊට පස්සේ සමීකරණ ටක් ගාලා හදමු. හරි. දැන් මේවා ගෙදරදී හොඳට ප්‍රැක්ටිස් කරලා ඉන්න. එතකොට ලබන සතියේදී වැඩේ ලේසි. මොකද අපි මේවත් එක්ක තමයි ලබන සතියේ ගණන් හදන්නේ. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කතා කරලා අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා දෙන ඕන කෙනෙක්ට. දැන් මේක හදාගමු. මොන හරි ගැටලුවක් ආවොත් මට කතා කරලා අහන්න. හරි ඉක්මනින් මේක හදන්න. අද මේ ටික හොඳට ගෙදරදී ප්‍රැක්ටිස් කරලා ඉන්න. එතකොට ලබන සතියේ වැඩ ටික අපිට හරි ලේසි. අදයි ලබන සතියේ විතරයි අපිට ගණන් හදන්න තියෙන්නේ. මේ ටික හොඳට රිපීට් හදලා මේ ගණන් ටික ආයෙ පාරක් හදන්න අද හදපු ටික ඔක්කොම රිපීට් පොත් තියෙන්නේ ඒකට හරි රිපීට් පොත තියෙන්නේ හැම වෙලේම පන්ති හදරේව ආයෙ හදන්න. ඒතර අද මේ කරපු ටික ආයෙ පාරක් හදන්න විශේෂයෙන් සමීකරණ හදපුවා ආයෙ පාරක් අනිවාර්යෙන් හදන්න හදලා රිපීට් කරලා මේ හොඳට ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ.
අනිත් එක මේ සමහර ළමයි මේ ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් දැනට වීඩියෝ ඉල්ලනවා. පුළුවන් තරම් පන්තියේ ලයිව් ඉඳලා ඉගෙන ගන්න එක තමයි හොඳම දේ. පන්තියේ ලයිව් එකට ඉඳලා ඉගෙන ගන්න එක තමයි හොඳම දේ වීඩියෝ බලන්න යනවට වඩා. මෙහෙම ලයිව් ක්ලාස් එකට එන්න අර බැරි වුණොත් තමයි වීඩියෝ ගන්නෙ. ඒ නැතු වීඩියෝ වලින්ම කරන්න කියලා හිතන්න ඉන්න එපා. ඒකට අපරාධයි ලයිව් ක්ලාස් එකේ තමයි හරියටම මට වැඩේ කරගන්න පුළුවන්. බැරි වුණොත් විතරයි වීඩියෝ එක ඔප්ෂන් එකක් විතර තියාගන්න ඕන. හරි එහෙම නැතුව වීඩියෝ බලන එක ප්‍රධාන වැඩේ විදිහට තියාගන්න එපා. හරි වැඩේ ඉවර කරන්න. ගාන ගෙදරදී ආයෙ පාරක් මේවා හදන්න. හදලා ප්‍රස්තාර ඇඳලා ප්‍රශ්න ආවොත් මට කතා කරලා අහගන්න. ඕන කෙනෙක්ට කියලා දෙනවා. හරි ඕන වෙලාවක ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න මට මැසේජ් එකක්. වැඩේ කියලා දෙන ඕන වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න. හරි මොකද මේවෙන් ඉස්සරහට තමයි ලබන සතිය ගණන් අපි හදන්නේ. ලබන සතිය විතරයි ගණන් තියෙන්නේ. හරි අද තමයි මේ ගණන් ටිකේ තීරණය කියලා දුන්නේ. ලබන සතිය අපි ගණන් ටික හදමු. එතකොට අදයි ලබන සතිය විතරයි මේ පළවෙනි පාඩමේ ගණන් තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම තීරණය. හරි ඉක්මනින් වැඩේ ඉවර කරන්න. වෙලාවත් අපේ ගත වෙලා තියෙන නිසා අද දවසේ අපි මම මේක මේ ඉස්සරහට එන්නේ නැතුව මේක හදන ඉන්න නිසා අද දවසේ අපි මේ විචල්්‍ය අතර සම්බන්ධය ගැන තමයි කතා කරේ. සෝආයත විචල්්‍ය පරායත විචල්්‍ය එක්ක අපි විචල්්‍ය අතර සම්බන්ධය හඳුනගත්තා. ඊට පස්සේ මේ ප්‍රස්තාර ඇඳ සමීකරණ හැදුවා. මේ ටික හොඳටම ගෙදරදී ප්‍රැක්ටිස් කරලා එන්න. ලබන සතියේදී වැඩේ හරි ලේසි. හරි මේ හොඳට ගෙදරදී ප්‍රැක්ටිස් කරලා ආවනම් ලබන සතියේදී වැඩේ හරි ලේසි. ඉතින් මේ තත්ත්වයටපත් වෙලා එන්න ගෙදර. ඒ වගේම තමයි මේවා හදනකොට මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඕන වෙලාවක මට කතා කරන්න. මම කියලා දෙනවා. ඔයගෙන් පරණ පන්තිවලට ආපු දරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් වීඩියෝ බලන්න ඕන. හරි. බලලා ටික අවසන් කරන්න. මොකද ලබන සතියේ පේපර් ක්ලාස් එක ආරම්භ වෙනවා. හරි. ඒවා මම දැනුවත් කරන්න. මම හිතන වෙලාව ඇති කියලා ප්‍රශ්න තියෙනවා නම් අහලා යන්න පුළුවන්. නැත්නම් මගේ ෆෝන් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. මම උත්තර දෙන්නම්. හරි. කාට හරි නම්බරේ දාන්න නැත්නම් මෙන්න මේකට මැසේජ් එකක් දාන්න මොනවද ගැටලුවක් ආවොත් 22යි 806 ප්‍රශ්නයක් ආවොත් මැසේජ් එකක් දාන්න. හරි මොනවා ප්‍රශ්නයක් ආවොත් මැසේජ් එකක් දාන්න. අපි නම් අදට එතකොට වැඩේ අවසන් කරන්න යන්නේ. හොඳ දවසක් අද ගණන් හදපු දවස පළවෙනි පාරට. ඒතර වැඩේ අවසන් කරන්න යන්නේ මොනවා ගැටලුවක් ආවොත් මට මැසේජ් එකක් දාලා අහලා විසඳ ගන්න. ගණන් ටික ගෙදරදී රිපීට් කරගෙන පිළිවෙලට ලබන සති පන්තියට සම්බන්ධ වෙන්න සමුදේ 10ට අපේ හතරවෙනි පන්තියේ තියෙනවා. ඒතර මම එදාට කියනවා කවද්ද අපේ පේපර් ක්ලාස් එක තියෙන්නේ. හරි මෙතන මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අය වගේ මේ ගණන් ටික හොඳට ගෙදරදී ප්‍රැක්ටිස් කරමු. හරි ඒතර මොකද ලබන සතිය වැඩේ ලේසි. හරි මම මේ ළමයි දාලා තියෙන පොඩ්ඩක් බලන්නම්. ඊට කතා කරමු.